සබ්බලෝකං අභිඤ්ඤාය සබ්බලෝකේ යතා තතං සබ්බලෝක විසංයුක්තෝ සබ්බලෝකෝ අනුපයෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රාවක පින්වත්නි, අද දවසේ මේ උතුම් පින්බිමට අපි කවුරුත් එකතු පාදා වෙලා සූදානම් වන්නේ මේ ලෝකේ බොහෝ කාලයකට පස්සේ ඇහෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ස්වයංභූ ඥාණයෙන් ගුරුපදේශ රහිතව අවබෝධ කොට ලෝකයට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය මිශ්‍රිත සදහම් ශ්‍රවණය කරමින් මේ ලෝකයට පහළ වී වදාළ ශාන්තිනායක ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත සාගරය පරදාගෙන යන ගුණ සමුදායෙන් බිඳක් අවබෝධයෙන් දකිමින් බුද්ධෝත්පාද කාලයේ ඵලනෙලා ගන්නට මේ ජීවිතය සුපෝෂිත කරගෙන පරලෝක ජීවිත සාර්ථක කරගෙන ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියෙන් සුඛපටිපදාවෙන් කිප්පවිඤ්ඤාවෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම් මහා කාරුණිකයි. සංසාරික ජීවිතයේ 20 අසංකේය කල්පලක්ෂයක් මනෝ ප්‍රනිදාන වශයෙන් අසංකේය 7කුත් වාක් ප්‍රනිදාන වශයෙන් අසංකේය 9කුත් සමතිස් පාරමී ධම් පූර්ණණය කිරීම වෙනුවෙන් තවත් අසංකේය 4කුත් කල්පලක්ෂයක් වැනි දීර්ඝ කාලයක් සාමාන්‍ය කෙනෙකුට ගණන් හදාගන්න හිතාගන්න කල්පනා කරන්න බැරි දීර්ඝ කාලයක් පුරාවටම සංසාර ජීවිතේ නිවන් දකින්නට අවස්ථාව ලැබිලැබිත් සංස්කාර පිළිබඳව කල්පනා කරමින් ඊතර වෙලා යන්න අවස්ථාව ලැබිලැබිත් ජීවිතය පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මනසිකාරයේ වෙවිත් ස්කන්ධ සහිතව ලෝකයට බහින එකේ ආදීනවේ විපහකයේ දැනදැනත් කිං මේ ඒකේන තින්නේන පරිසේන තාම දස්සිනා කියලා පුරුෂ ශක්තිය දන්න මාවැන්නෙක් විසින් මේ තනිව හුදකලා නිවීමෙන් කුමන අර්ථයක්ද? අසංකේය ගණන් ලෝක සත්‍යයත් නිවාගෙන නිවෙනවා කියලා හිතාගෙන මනෝ ප්‍රනිදාන කාලේ විතරක් නිවන් දකින්න ලැබිච්ච බුදුවරුන්ගේ පාමුලවල් විතරක් ගණන් කරොත් බුදුවරුන් 1,25,000ක් පමණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ පාමුලුන් වහන්සේ නිර්වාණය අතහැරලා වාක් ප්‍රනිදාන වශයෙන් මමත් කවදා හරි දවසක බුදු වෙනවා ස්වාමීනි, මමත් කවදා හරි දවසක බුදු වෙනවා ස්වාමීනි කිය බුදුරජාණන් වහන්සේලා 3,87,000ක් පහු කරමින් සම්මා සම්බුද්ධ ශාසන විතරක් එපමණ ප්‍රමාණයක් අතහරිමින් බුදුවරුන් 5,12,000ක් හමුවේ වුණත් Tamanට ලැබිච්ච මේ බොහොම රසවත් නිර්වාණ ධාතු අතහැරලා දාලා එදා දීපංකර බුද්ධ පාමුලේ වැටිලා ඉන්නවා සුමේද තාපසයා නමින්. පින්තුල්ලා මේ කතාවන් බොහොම ලස්සනට දන්නවා. අද වෙනදට ඇහෙන જાතියේ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව කියලා දෙන්න නෙමෙයි මේ මහා පින්බිමට වැඩම කළේ. මිනිස්යන් දකින්නට රුචි නොකරන, මිනිසෙක්ට දකින්න අමාරු දුෂ්කර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගෙන් ලෝකයට ලැබෙන පරම පරමාර්ථය හඳුනගෙන බුදු කෙනෙක් දැක්කොත් විතරයි ඔබට නිසකවම මම බුදුරජාණන් වහන්සේව දැක්කා කියන එකට එන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්තම් මේ මහා සෑය විවෘත කරලා අපිට මේ ද්‍රෝණයක් 13 වහන්සේලා අතට දුන්නත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ශ්‍රී ශරීරයේ මේ ස්ථානියට ගෙනල්ලා අපිට පෙන්නුවත් යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා දේශනා කරපු බුදු වදනට අනුව ඔබට බුදුරජාණන් වහන්සේව නිවැරදිව හඳුනා ගැනීමට අවශ්‍ය නම් ඔබට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් අඬන්න වැළපෙන්න දොඩන්න නෙමෙයි, ශ්‍රද්ධාව උපදවාගෙන බුදු කෙනෙක්ගේ කැපකිරීමේ ප්‍රතිඵලය නෙලා ගන්න ඔබට සිද්ධ වෙනවා නම් නිසකවම ඔබ ධර්මයේ දැකගත යුතු වෙනවා. ඔබ ධර්මයේ දකිනවා කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයට අනුව මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන විදිය දැකලා මේ සංසාර දුක්ගින්න නිවා ගන්න ක්‍රමවේදය ඔබට සාක්ෂාත් කරගන්නට සිද්ධ වෙනවා. ඒ පිළිබඳව කියලා දෙන්නයි සුමේද බෝසතාණන් වහන්සේ ගැන සිහිපත් කරන්නේ. එදා දීපංකර බුද්ධ පාමුල බොහොම 이르දිමත් තාපසෙක් මඩවලක වැටිලා අත් දෙකත් ඉස්සරහට දෙක් කරගෙන විශාල ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන ඉන්නවා. ස්වාමීනි,
මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වල මඩනම් නොතර වේවා. ස්වාමිනී මගේ පිට උඩට අඩිය තියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ මහා රහත් සංඝ සන්නිපාතයේ මේ එගොඩට වැඩම කරත්වා. එයින් ජනිත වන කුසලයක් වෙත්නම් ස්වාමිනී මට නිවන් දකින්න නෙමෙයි. කවදා හරි දවසක ඔබ වහන්සේ මේ අසංඛ්‍ය ගණන් සත්වයා නිවල දැම්ම වගේ සාංසාරික වතරමං වෙලා ඉන්න සත්වයව නිවා දමන්න මටත් ලෞතුරු බුදු බව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල වැටිලා ඉන්නවා. පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ සුමේද බෝසතාණන් වහන්සේ විලක්ක කරලා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන ගාථා පද දෙක කිව්වනම් එරදිමත් තාපසෙක් බිම නිදාගත්තට නැගිටින්නේ සිව් පිළිසිඹියාපත් සහිත මහරහතන් වහන්සේ නමක්. නමුත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා, සිත පරීක්ෂලා බලනවා, තවත් අසංකේය හතරකින් කල්පලක්ෂයකින් සුද්ධෝදන රජුට දාව, මහා මායාවට දාව, මහා ප්‍රජාපති ගෞතමගේ යටතේ හැදෙන සිද්ධාර්ථ නම් කුමාරයෙක් ලෞතුරු සම්මා සම්බුද්ධත්වයට පැමිණ මෙවන් ශාසන කෘත්‍යයක් සිදු කරනවා කියලා දැක්ක නිසා අනිත් පැත්තෙන් රහතන් වහන්සේලාගේ දිහාවට බලලා කියනවා මේ පහළ වෙලා මේ පහත් වෙලා මට ජීවිතය පූජා කරලා ඉන්න තවුස එසේ මෙසේ තවුසෙක් නෙමෙයි. මේ පිටට යම් කෙනෙක්ට අඩිය තියන්න පුළුවන් නම් දෙවියන් බඹුන් මාරයන් සහිත ලෝකේ මේ පිටට අඩිය තියන්න පුළුවන් එකම කෙනා ඉන්නේ. ඒ තමයි දීපංකර නම් වූ මේ සම්බුද්ධ රාජානන් වහන්සේ. වෙනත් කිසිම කෙනෙකුට පිට තියන්න තරම්වත් මේ පිට පහත් එකක් නෙමෙයි. තවත් අසංකේය හතරකිනුත් කල්පලක්ෂයකිනුත් පහළ වෙන මහා භද්‍ර කල්පේ කකුසඳ කෝණාගමන කශ්‍යප කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පස්සේ ලොවට පහළ වෙන ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා බෝසත් ආත්ම භාවය තමයි මේ තියෙන්නේ කියලා සිහිපත් කළා. පින්වත්නි අපි මේ බෝසත් කතාවන් පරීක්ෂලා බලනකොට මේක අපි එක එක්කිනාට එක එක පැත්තෙන් දකින්න පුළුවන්. හැබැයි බෝධිසත්වයන් වහන්සේ නමකගේ හදවතට කන තියලා බැලුවොත් උන්වහන්සේගේ ශරීරයෙන් බිමට වැටිච්ච දහඩිය ටික ඒ ටික අපි අතගාලා බැලුවොත් උන්වහන්සේට දසපාරමිතා පුරණ කාලේ කවුරුත් අවවාද දෙන්න අනුශාසනා දෙන්න හිටියේ නෑ. මේ වෙලාවට හදවත දෙන්න කියලා කියන්න කවුරුත් හිටියේ නෑ. මේ වෙලාවට වකුගඩුවක් දෙන්න කියලා කියන්න කවුරුත් හිටියේ නෑ. මේ වෙලාවට හිස ගලවලා දන් දෙන්න කියලා කියන්න කවුරුත් හිටියේ නෑ. තනියෙන්ම කල්පනා කරලා තනියෙන්ම අදිෂ්ඨාන කරලා ලෝකයකට හොරෙන් තමන්ගේ දුක හංගගෙන අපි ඔක්කොම දැක්කේ වෙස්සන්තරාත්ම භාවයේ ඇස් දෙකෙන් වැටිච්ච ලේබින් දෙක විතරයි. ඒ හදවතේ නැගිච්ච වේදනාව කොච්චරක්ද කියන එක පින්වත්නි කිසිම කෙනෙක්ට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. තවත් බුදු බව පතාගෙන සංස්කාර දැක දැක ලෝකේ තමන්ට ලැබිච්ච නිර්වාණය අතහැර ස්වසූ දහසක් සත්වයා අසංකේය ගණන් සත්වයා නිවා දමන්නට යන බෝසතාණන් වහන්සේ නමකට හැර ඔබට නම් ඒ හීනකින්වත් හිතා ගන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ දරුවෝ දන් දෙනකොට වෙස්සන්තරාත්ම භාවයේ දරුවෝ දෙන්නගේ අත් දෙක වරපටකින් ගෙට ගහලා දුන්නයි කියලා සිහිපත් කරන්නේ. සංසාර ජීවිතයේ බුදු බව පතාගෙන දරුවෝ දන් දෙද්දි දරුවන්ගේ අත් ගෙට ගහපු වරපටි ටික විතරක් එකතු කරා නම් මහා මේරු පර්වතයට වඩා වැඩි කියලා සිහිපත් කරනවා. මහා මේරු පර්වතය කියලා කියන්නේ මගේ රත්තරන් පින්වත්නි යොදුන් 1,68,000ක් උස යොදුන් 1,68,000ක් පළල. යොදුනක් කියන්නේ 70ක්ම 16ක්. 70ක්ම 16 වැඩි කිරීම 1,68,000 ගාන හදලා බලන්න. ඒ තරම් විශාල කන්දක් වැහෙන තරමට වරපටි වලින් තමන්ගේ දරුවෝ දන් දුන්නා නම් උන්වහන්සේ මේ සාංශාරික ජීවිතේ කරපු කැපකිරීම හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ මගේ පින්වත්නි. උන්වහන්සේට නිවන් දකින්න බැරිව නෙමෙයි. අපි බුදු කෙනෙක්ගෙන් වටහාගත යුත්තේ මෙන්න මේ කාරණාවයි. උන්වහන්සේට මේ එන සාංශාරික ජීවිතයේ සමත විදර්ශනාවන් පූර්ණණය කරද්දී සංස්කාර උපේක්ෂා ඥානියට වෙනකම්ම තමන්ගේ හිත වඩා ගන්න පුළුවන්කම ලැබුණා. සෑම සංස්කාරයක් පිළිබඳවම ඇලීමක් ගැටීමක් නැතුව සංකාර උපේක්ඛාවේ හිත පිහිටවාගෙන ඉද්දි එක වෙලාවක් හිත භවංගගත වුණා නම් ඊළඟට නැගෙන මනෝද්වාරා වජ්ජනය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයෙන් එකක් මනසිකාරය වෙලා આવොත් පිළිවෙලින් පහළ වෙන තුන්වෙනි ජවනයෙන් අනුලෝම ජවනිය උපදිනවා. එතනින් ගෝත්‍ර භූසිතත් අනතුරුව සෝතාපන්න මග්ගසිතත් ඵලසිතත් උපදුනා නම් අපිට ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. සිත් 7-8ක් වළක්වගෙන බුද්ධත්වයේ කියන උපාදානිය කරගෙන කවදා හෝ දිනක ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මිසක්
තනියෙන් නම් මම මේ ලෝකෙන් එතර වෙන්නේ නැහැ කියලා පින්වත්නි කල්පනා කරගෙන අම්මලා තාත්තලා අදත් අපිට මේ පිළිසරණ ලැබිලා තියෙන දා උන්වහන්සේ කරපු කැපකිරීම නිසා නෙමෙයිද? අපේ ජීවිතේ සමහරක් කාලවල වල අපි මරණ දැකලා ජීවිතය පිළිබඳව කලකිරෙද්දි, අපේ ජීවිතේ සමහරක් කාලවල වලදී අපි ජීවිතය දැකලා ජීවිතය පිළිබඳව කලකිරෙද්දි අපිට පිහිට වෙන්න අපේ අම්මලා ළඟ හිටියේ නෑ. අපිට පිහිට වෙන්න අපේ තාත්තලා ළඟ හිටියේ නෑ. හැබැයි එකම එක සම්මා සම්බුදු වදනක් ඇඟට කසාවතක් පොරවලා ජීවිතය පිළිබඳව කියලා දුන්න හැටි හරි අපූර්වයි පින්වත්නි. කොහොමද කියලා ඉවර කරන්නේ? ජීවිතය කියන එක පෙරළුව පෙරලිල්ල බුදුරජාණන් වහන්සේගේ කැපකිරීමටම කරන নমස්කාරයක් බවට පත් වේවා කියලා උදේ සවස නොහිතෙනව නෙමෙයි. පින්වත්නි, අද දවසේ විශේෂයෙන්ම ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ තියෙන ලෝකාවබෝධ කියන සූත්‍රයේ තියෙන ගාථාවක්. මේකට ලෝක සූත්‍රය කියලා එතමුන් විවහාර කරනවා. මේ ලෝක සූත්‍රයේ තියෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිළිබඳව හරි අපූර්ව කියමනක්, හරි අපූර්ව ගාථාවක්. සබ්බ ලෝකං අභිඤ්ඤාය සබ්බ ලෝකේ යථාතතං. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සබ්බ ලෝකං, සියලු ලෝකය අභිඤ්ඤාය මනවින් අවබෝධ කරගත්තු උතුමෙක්. මොකක්ද මේ ලෝකය කියලා කියන්නේ? ලුජ්ජති පලුජ්ජති ලෝකෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන සංඛ්‍යාත පංච පාදානස්කන්ධ ලෝකේ යමක් භාග්‍යවත් බුදු කෙනෙක් අවබෝධ කරගත යුතුද? සබ්බ ලෝකං අභිඤ්ඤාය. ඒ සියලු ස්කන්ධයන් පිළිබඳව සබ්බ ලෝකේ යථාතතං, මේ ලෝකේ යම් තාක්ද ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ආදී දේවල් මේ ස්කන්ධයන්ගේ තියෙන්නේ, ඒ සෑම එකක්ම පින්වත්නි බුදුරජාණන් වහන්සේ මනවින් අවබෝධ කළා. ඒ අවබෝධ කිරීම නිසාම සබ්බ ලෝක විසංයුක්තෝ, මේ ලෝකයෙන් මිදිලා හරියට මඩක පිපෙන නෙළුම් මලක් මඩේ නොගෑවි උඩට වෙලා ඉන්නවා වගේ හරියම සුවඳක් විහිදවාගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සබ්බ ලෝක විසංයුක්තෝ, මේ ලෝකයේ ඉපදිලා මේ ලෝකයේ ස්කන්ධ පස්සේ යන ඉභාගාත යන සත්වයාගෙන් තනියම මිදිලා සබ්බ ලෝකේ අනූපයෝ. මෙතන අනුසයෝ කියලා ඇතැම් තැන්වල සඳහන් වෙලා තියෙනවා. මේ අනුශය ධර්මයන්ගෙන්, රාග ද්වේෂ මෝහ ආදී අනුශය ධර්මයන්ගෙන් සදහටම වෙන් වෙච්ච තුමෙක් බවට පත් වුණා. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට අපිට ළඟා කරගන්න පුළුවන් සම්පatti දෙකක් තියෙනවා. එකක් තමයි ලෞකික සම්පත්තිය, අනිත් එක තමයි ලෝකෝත්තර සම්පත්තිය. මේ දෙකම ප්‍රමාණ කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ලෞකික සම්පත්තියවත් ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. එක වෙලාවක එක වැද්දෙක් කැලේ ඇතුළකින් ගමනක් යනවා. යනකොට කල්ප 90 ගානකට කලින් බුදුරජාණන් වහන්සේ නමකගේ දෙපට සිවුරක් ගහක දාලා තියෙනවා. සංගල සිවුර කෙලවරක් බිම ගෑවෙනවා දැකලා මේ වැද්දා මොකද කළේ? සිවුර උස්සලා ගහෙන් තිබ්බා. ගහෙන් තියලා ටිකක් දුර ඈතට ගිහිල්ලා ආපහු සැරයක් මේ සිවුර දිහා හැල්ල බලනකොට මේ සිවුර දිලිසෙනවා. ඔය පිංගුතුලගේ අතින්, ඔය පිංගුතුල අඩුම ස්වාමීන් වහන්සේ නමකගේවත් සිවුරක් අත ගාලා තියනවද, අල්ලලා තියනවද බලන්න. මේ අවස්ථාව කොච්චර දුර්ලභද? ලෞතුරු බුදු කෙනෙක්ගේ සිවුරක් අල්ලපු සතුටට ආපහු සැරයක් හැරිලා බලනකොට සිවුර දිලිසෙන නිසා අත් දෙකකට කරලා වැන්ද මගේ පින්වත්නි. ඒ ආත්ම භාවයෙන් පස්සේ කිසිම දවසක දුගතිය කියලා එකක් නම් දැක්කේ නැහැ කියලා කියනවා. මහරහත් භාවයට පත් වෙලා සංසාර ජීවිතේ කෙලවර කරන කම්ම. එක වෙලාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් සිහිපත් කරගෙන අපදාන පාළි වගේ පොත්පත් කියවලා බලනකොට තියෙනවා දිය බෙරළිය මලක් පූජා කරලා. දිය බෙරළිය මලක් එකල ඉන්දියාවේ තිබ්බ නොවටිනා මලක්, වැව් වයින්ෙන් නොමිලේ කඩා ගන්න පුළුවන් මලක්. දිය බෙරළිය මලක් පූජා කරලා 80 කෝටි වතාවක් සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබුවයි කියන කතා පින්වත්නි අපදාන පාළිය පුරාවටම තියෙනවා. අද ඇතමුන් රුවන්වැලි මහා සෑයට ලොකු පූජාවක් කරනවා දැකලා, චෛත්‍යයට බෝධියට ලොකු පූජාවක් කරනවා දැකලා මේකට ගරහා කරනවා. මෙච්චර දේවල් බොරුවට පූජා කළා වැඩක් නැහැ කියලා. මේ ධර්ම මාත්‍රයක් නොදන්න අඥානයන් කියන කතාවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මල් 3ක් පූජා කරලා එදා ඉඳන් දිව්‍ය ලෝක සම්පත්තියෙන් ලැබලා තිපුප්පීය මල් 3 කියලාමයි නම ලැබුණේ.
තිපුප්පීය නමින් මහරහත් භාවයට පත් වුණා කියලා කතා ශාසනයේ තියෙනවා නම් බුදුන්ට පූජා කරන මලක පහනක ප්‍රතිඵලයක් නැතයි කියන්නේ කොහොමද අපි ලෞකික සම්පත්තියක් ලබනවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමහර මහල්ලියන් සමහර සැඬොල් මහල්ලියන් අත් දෙක එකට එකතු කරලා වැඳලා ඔය පිංගුතුල්ලට මතක ඇති මණ්ඩුක දිව්‍ය රාජයාව පොකුණ අයිනට වෙලා ගග්ගරා පොකුණ තීරේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට කිසිම ධර්මයක් තේරුණේ නැහැ. හැබැයි ලස්සන කටහඬක් ඇහෙනවා. ලස්සන කටහඬට කන තියාගෙන හිටියා. මේ වෙලාවේ මෙතනට ආපු එක ගොපල්ලෙක් තමන්ගේ අතේ තිබ්බ කෙවිත මණ්ඩුකගේ ඔළුව උඩින් තියලා ඉඳගත්ත නිසා මරණයටපත් වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හද මඩලෙන් ප්‍රබව වුණු කටහඬත් එක්ක මුස වුණු සද්ධර්මයේ ශ්‍රවණය කරපු ලාභය කොච්චරක්ද කියනවා නම් ඒ මණ්ඩුකාත්ම භාවයෙන් මිදලා ගිහිල්ලා මණ්ඩුක කියලා දේව පුත්‍රයෙක් වෙලා ඉපදුණයි කියලා සඳහන් කරනවා. සම්පූර්ණ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කර කර හිටපු තැනම ආලෝකමත් කරගෙන ඇවිල්ලා සෝතාපන්න ඵලයටපත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. නම් මගේ පින්වත්නි අපි කොච්චර ලාභයක් මේ ජීවිතේ ලබලැද්ද කියලා හිතනවා. මේ මහා සෑයට ඇවිල්ලා ඉඳගත්තයි කියන එක ආශ්චර්යමත් කාරණාවක්. මේ මහා සෑයට ඇවිල්ලා වන්දනා කරයි කියන එක ආශ්චර්යමත් කාරණාවක්. ඔය පිංගුතුල්ල අහලා ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය දේශනා කරන්න විශාලාවට වඩිනකොට යොදුන් 8ක් දුර ගෙවාගෙන වැඩියා. අඩිය පොළවට තියනකොටම පින්වත්නි මේ මහ පොළවේ තිබ්බ වලගොඩලි නැති වෙලා ගියා. ගොඩලි වෙලා තිබ්බ තැන් මහ පොළවට සමතලා වුණා. වලවල් වගේ තිබ්බ තැන් මහ පොළොව දක්වා පිරුණා. සියුම් බැල්ලක් ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක රිදෙයි කියලා සියුම් බැල්ලකින් මහ පොළොවම ඇතිරුණා. ඒ වැල්ලෙන් දූවිලි නැගෙයි කියලා සියුම් බැස්සක් ඇවිල්ලා දූවිලි ටික මහ පොළොවට උයරෙව්වා. මොකක්ද මේ කුසලය? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදුණා. සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා Tamanට ලැබුණ පුතෙක් නම තමයි සුසීම. පිටුල අහලත් ඇති මේවා. සුසීම කියන පුතණුවන්ව ශිල්ප ශාස්ත්‍ර හදාරන්න කියලා ඈතකට යවුවට පස්සේ අවුරුදු 20ක් විතරම පින්වත්නි ඒ කාලේ ශිල්ප ශාස්ත්‍ර හදාරනවා ගියාට පස්සේ අවුරුදු 20ක්ම පුතාව දැක්කේ නැති නිසා සංක බ්‍රාහ්මණයා පුතාව බලන්නම් කියලා හිතාගෙන ගියා. යනකොට ආචාර්යයන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පුතා මහාන වුණා. සුසීම නමින් මහාන වුණයි කිව්වා. අනේ එහෙමද කියලා සුසීමව හොයනකොට සුසීම පසේ බුද්ධත්වයට පත් වෙලා ඒ වෙනකොට පිරිනිවන් පාලත් ඉවරයි. සංක බ්‍රාහ්මණයාට හරි දුකක් ඇති වුණා. ස්වාමීනි මගේ පුතාගේ ධාතුන් වහන්සේ නමක්වත් දැක බලා ගන්න බැරිද? තියෙනවයි කිව්වා. චෛත්‍යයක් පෙන්නුවා. සුසීම කියන පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා හදපු චෛත්‍යයක් කැලෑවෙන් වැහිලා පඳුරු වලින් වැහිලා හරිම අපිරිසුදු භාවයට පත් වෙලා තිබ්බ නිසා පසේ බුදු කෙනෙක් කියලා හිතලා නෙමෙයි මගේ පුතාගේ චෛත්‍යයයි කියලා හිතලා මගේ පින්වත්නි සම්පූර්ණයෙන්ම අර වැල් පඳුරු වයින් කරලා වැල්ලක් ගෙනල්ලා මහ පොළවේ අතුරලා වතුර ගෙනල්ලා මේ මහ පොළවට ඉහලා කරගත්ත කුසලයේ කොච්චරක්ද කියනවා නම් එදා විශාලා මහනුවරට මේ සංක බ්‍රාහ්මණයා කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ එදා පසේ බුදු කෙනෙක්ගේ චෛත්‍යයට මෙතරම් උපස්ථාන කරලා බුද්ධත්වයට පත්වෙච්ච ආත්ම භාවයේත් කකුල බිමට සිරිපතුල බිමට තියනකොට පින්වත්නි වලවල් ටික ගොඩ වුණා නම් මගේ පින්වත්තුලා හිතන්න ඒ පසේ බුදු කෙනෙක් මේ ලෞතුරා බුදු කෙනෙක්ගේ චෛත්‍යයක් ගාවට ඇවිල්ලා ද්‍රෝණ 8ක් ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාගෙන් පූර්ණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් වෙලා තියෙන මේ මහා සෑ රජාණන් වහන්සේට මලක් පූජා කරන්න ලැබීම කකුසඳ කොණාගමන කශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා මේ ලංකා ඉතිහාසයේ බොහොම ඈතට දිවෙනවා. කකුසඳ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 40000ක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමියක ඔබ මේ ඉඳන් ඉන්නේ. කොණාගමන බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 30000ක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමිය ඔබ මේ ඉඳන් ඉන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 20000ක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමියක ඔබ මේ ඉඳන් ඉන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා 500 නමක් එක්ක සමාපත්තියට සමවැදිච්ච භූමියේ තමයි ඔබ මේ ඉඳන් ඉන්නේ. ආශ්චර්යයක් නේද මගේ පින්වත්නි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ සිරිපතුල ඔය ඔබේ කකුල් දෙක වැදිලා තියෙන තැන අතීතයේ වැදිලා තිබ්බයි කියන කාරණාව හරිම ආශ්චර්යමත් කාරණාවක්. ලෞකික පැත්තෙන් බුදු කෙනෙක්ගෙන් ලබන්න පුළුවන් පිහිට පිළිසරණ කියන්න ගියොත් බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නම් කප්පම්පි චේ අඤ්ඤ මභාසමානෝ කීයේත කප්පෝ චිරදීග මන්තරේ
වන්නෝන කේයේත තථාගතස්ස මං වගේ අසරණයෙක්ට නෙමෙයි අවුරුදු 2500කට පස්සේ පහළ වෙච්ච ශ්‍රාවකයෙක්ට නෙමෙයි තවත් සර්වඥ පරප්‍රාප්ත තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වූවත් උන්වහන්සේගේ වාග් විලාසය යොදාගෙන බුදු කෙනෙක්ගේ ගුණ වර්ණනා කරන්න ගත්තොත් බුද්ධෝපි බුද්දස්ස බණීය වන්නම් කප්පම්පි චේයඤ්ඤ බබහසමානෝ අවුරුද්දක් දෙකක් පැයක් එකමාරක් නෙමෙයි මහා කල්පයක් පුරාවට බුදු ගුණ වැව්වත් කල්පේ නම් ඉවර වෙයි බුදු ගුණ නම් කියලා ඉවර කරගන්න බෑ කියලා කිව්වනම් අපි මේ පැයක් එකමාරක් දෙකක් ඇතුලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කෙලසනම් වර්ණනා කරන්නද මට මතකයි කාලකාරාම සූත්‍රය දේශනා කරපු වෙලාවේ කාලබුද්ධ රක්කිත කියන මේ උතුමන් වහන්සේ සද්ධාතිස්ස රජතුමා ඇවිල්ලා රැයක් එළි වෙනකම් බුදු ගුණ අහගෙන ඉඳලා මහා ශ්‍රද්ධාවකට මහා ප්‍රීතියකටපත් වෙලා උදෑසන කාලේ ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ හරි අපූර්ව බුදු ගුණ දේශනාවක් කළේ ස්වාමීනි ඊටත් වඩා බුදු ගුණ තියෙනවද කියලා මේ උතුමන් වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි මොනවද මේ කියන්නේ ඔය පින්වතුන්ලාට තේරෙන්න කිව්වත් අක්කර 100ක් කවුරු හරි කෙනෙක් කුඹුරක් වගා කරලා එක ගොයම් ගහක තියෙන වී ටික එකතු කරොත් එක ගොයම් ගහේ තියෙන වී ටික කොච්චර පොඩ්ඩයිද? ඊටු අක්කර 100 තියෙන ගොයම් වල වී කොච්චර ලොකු ප්‍රමාණයක්ද? ස්වාමීනි බුදු ගුණ කියන්නේ අක්කර 100ක වපරප වී වගේ නම් මම මේ රැයක් එළි වෙනකම් කියපු බුදු ගුණ වී ගහක තිබ්බ එක ගොයම් ගහක තිබ්බ වී කරල් ටික තරම්වත් නැයි කියලා සිහිපත් කළා. අනේ ස්වාමීනි ආශ්චර්යයක් අනේ ස්වාමීනි ආශ්චර්යයක් තව උපමාවක් කියන්න බැරිද? මහරජතුමනි දෙගොඩ තලා ගංගාගෙන යන ගලකට කවුරු හරි කෙනෙක් ඉදිකට්ටක් තිබ්බොත් ඉදිකටු මලෙන් යන්නේ කොච්චර පොඩි ප්‍රමාණයක්ද වතුර? ඉදිකටු මලෙන් එහා පැත්තේ කොච්චර ලොකු වතුර ප්‍රමාණයක් යනවද? ස්වාමීනි දෙගොඩ තලාගෙන ගලාගෙන යන ගඟ මහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ තරම් නම් මම මේ රැයක් එළි වෙනකම් කිව්වේ ඉදිකටු මලෙන් එළියට ආව වගේ පුංචි ප්‍රමාණයක් කිව්වා. අනේ ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි තව උපමාවක් කියන්න. ස්වාමීනි තව උපමාවක් කියන්න. රජතුමනි ලිහිණියෙක් අහසේ පියාසර කරනකොට ලිහිණියගේ පියාපත් වලට වැහෙන්නේ අහසේ කොච්චර ප්‍රමාණයක්ද? කොච්චර පොඩි ප්‍රමාණයක්ද? ඊතුරු අහසම කොච්චර ලොකුද? ස්වාමීනි රැයක් එළි වෙනකම් කියපු බුදුගුණ ලිහිණියගේ අත්තට වලට වැහිච්ච අහසේ පුංචි ප්‍රමාණිය වගේ නොකියපු බුදුගුණ නම් මේ මහා අවකාශ ධාතුව වගේ කියලා පින්වත්නි සිහිපත් කළා. ඒ නිසා අපිට කවදාවත් බුදු කෙනෙක්ගේ ගුණ නම් බුදු කෙනෙක්ගේ කාය බලය නම් උන්වහන්සේගේ දේහ ලක්ෂණය නම් උන්වහන්සේ කරපු කැපකිරීම නම් වචනකින් නම් කියලා ඉවර කරගන්න බෑ. කවදාවත් මම ඒකට උත්සාහ කරන්නෙත් නෑ. බුදු ගුණ කියන්නේ පින්වත්නි මහා සාගරයක් වගේ. මේ සාගරයට බැස්ස වෙලේ ඉඳන් කෙලවරක් නැතුව පතුලක් පේන්නේ නැතුව එහාට කිමිදිලා යන්න පුළුවන්. යන්නට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදිනවා විතරයි. කවදාවත් කරුණ වල නම් ඉවරයක් නැහැ. ඒ නිසා අද දවස් විශේෂයෙන් ඔබ දකින්නට ඇති අවබෝධයෙන් බුදු ගුණ දකින්නයි කියලා ආරාධනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරපු කැපකිරීම නෙමෙයි. ඒ කැපකිරීමෙන් අපිට ලබා ගන්න පුළුවන් පරම ලාභය මොකක්ද කියන එක කෙටියෙන් නමුත් සිහිපත් කරලා දෙන්න. ඒ නිසයි ගාතාවට ධර්ම දේශනාවට මාතෘකා කරද්දී සබ්බ ලෝකං අභිඥාය සබ්බ ලෝකේ යථා තතං කියන ගාතාව අරමුණු කරේ. පින්වත්නි බුදුවරයෙක්ගේ ඥානය නම් හරිම පුදුමයි. උන්වහන්සේගේ මහා කරුණාව නම් හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ නමක් කවුරු හරි අරමුණු කරගෙන ධර්මයේ දේශනා කළොත් කවුරු හරි අරමුණු කරගෙන ධර්මයේ දේශනා නොකළොත් තේරෙන්න දේශනා කළොත් තේරෙන්නේ නැති වෙන්න දේශනා කළොත් මොකක් හරි කාරණාවක් තියාගෙනමයි නිකරුණේ නම් අඩු වැඩියක් නැතුව නම් කවදාවත් බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඔය පිඟුතුලට මතක ඇති එක කතාවක් තියෙනවා. විශාකා මහෝපාසිකාවත් ඇගේ මිනිබිරියත් එක්තරා වෙලාවක ස්වාමින්වහන්සේ නමක් පුංචි සාමණේර ස්වාමින්වහන්සේ නමක් එක්ක දානයකට වඩම්මනවා. වඩම්මලා මේ පුංචි මිනිබිරි අත සෝදන්න වතුර ටික අරගෙන එනකොට මේ මිනිබිරියට තමන්ගේ අතේ තියෙන පෙන් බාල්දියෙන් පෙන් කෝප්පයෙන් තමන්ගේ මූණ පේනවා. මිනිබිරි hina වුණා. කාටද hina වුනේ? වතුර කෝප්පෙන් තමන්ගේම මූණ දිහා බලාගෙන hina වුණා. පොඩි හාමුදුරුවෝ හිතුවා මාත් එක්ක තමයි hina වුනේ කියලා. පොඩි ස්වාමින්වහන්සේත් පුංචි hinaවක් දැම්මා. hina වෙනකොට විශාකාවගේ මිනිබිරියට කේන්ති ගියා. මේ මුඩු මහන මාත් එක්ක hina වුණානේ මෙහෙමයිනි කියලා බයින්න ගත්තා. හාමුදුරුවන්ට කේන්ති ගියා. සාමණේර හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ චුට්ටක් එළියට ගියා. මට මුඩු මහන කියන්න එපා නුඹයි නුඹේ ආච්චි තමයි මුඩු මහනයි කියලා මෙහෙමයි කියලා සාමණේර හාමුදුරුවෝ වැන්නා. දැන් පින්වත්නි මෙතන හරි ഘോഷාවක්. ලොකු හාමුදුරුවෝත් ආවා. විශාකා මහෝපාසිකාවත් ආවා. අනේ ස්වාමීනි
ඇය තාම පුංචි දැරිවියක්නේ. ඔබ වහන්සේට ඉවසන්න තිබ්බනේ. ඔබ වහන්සේ සාමින්හන්සේ නමක්නේ. දැන් මේ හාමුදුරුවන්ට පුංචි හාමුදුරුවන්ට සංසාරෙත් එක්කම එපා වෙලා. පැවිදි ජීවිතෙත් එපා වෙලා. එක්ක මං සිවුරු වැරලා යනවයි කියලාම හිතෙන්නේ නැති. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සංසිද්ධිය දැක්කා. ඇවිල්ලා සාමණේර ස්වාමින්වහන්සේ ගාවට ඇවිල්ලා අහනවා ඇයි මොකද වුනේ? වෙච්ච සිද්ධිය කියනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔය පිංගුතුලා හිතන්න ලොකු හාමුදුරන්ගේ පැත්තවත් සෝවාන් වෙච්ච උපාසිකාවගේ පැත්තවත් නෙමෙයි ගත්තේ. මගේ ශාසනයේ මහාන වෙච්ච ශ්‍රාවකයන්ට මුඩු මහාන කියලා කියන්න නුඹලට අයිතියක් නැහැ කියලා පොඩි හාමුදුරන්ගේ පැත්ත ගත්තා. පොඩි හාමුදුරන්ට හරි සතුටුයි. මගේ භාග්‍යතුන් වහන්සේටමයි මාව තේරුනේ. මගේ භාග්‍යතුන් වහන්සේටමයි මාව තේරුනේ. ලොකු හාමුදුරන්ටත් මහා උපාසිකාවටත් මේක තේරුන්නේ නැහැ නේ කියලා සතුටටපත් වෙනවා. සතුටටපත් වෙනකොට බණපද කිහිපයක් කිව්වා මාර්ගඵල ලැබලා සංසාර ජීවිතය කෙලවර කරා. මගේ භාග්‍යතුන් වහන්සේ කාගේ හරි පැත්තට අනුවර්තනීය වුණා නම් අනුවර්තනීය වීම තුලත් හේතුවක් තිබ්බා. කාට හරි ටිකක් තදින් මෝග පුරුෂයා කියලා කතා කරා නම් කතා කරපු තැනත් හේතුවක් තිබ්බා. එක වෙලාවක දණ්ඩපාණි ශාක්‍ය මදුපිණ්ඩික සූත්‍රය දේශනා කරනකොට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි නුඹ කොමන වාදයේද? නුඹ මොනවද දේශනා කරන්නේ? කිංවාදී සමන බවත් ගෞතම කිමක්කායි? නුඹ මොකක්ද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්ම කාරණාවක් කිව්වා දණ්ඩපාණිට තේරෙන්නේ නැති වෙන්නේ. ඇයි? දණ්ඩපාණි කියලා කියන්නේ දේවදත්ත පාර්ශවිකයෙක්. මේ වෙලාවේ දණ්ඩපාණිට මේ බණපදයේ කිව්වනම් ඒක පාර්ශවීයව අරගෙන මහා අනර්ථයක් සිද්ධ කරගන්න නිසා කාටත් තේරෙන්නේ නැති වෙන්න බණපදයේ කිව්වා. දණ්ඩපාණි නැකිටලා කාය විප්‍රකාරයක් කරලා යන්න කියලා. බලන්න බුදු කෙනෙක් කියලා කියන්නේ පිටුදී හරි පුදුම උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේ කාට හරි අනුවර්තනීය වුණොත් ඒකෙත් මොකක් හරි හේතුවක් තියෙනවා. කාට හරි බණපදයක් කිව්වොත් ජානත්තාපි තථාගතෝ පුච්ඡanti ජානත්තාපි නපුච්ඡanti. සමහරක් දේවල් උන්වහන්සේ දැන දැනගම අහනවා. සමහරක් දේවල් උන්වහන්සේ දැන දැනම අහන්න නැතුව මග ඇරලා දානවා. මේ වගේ මහා කරුණාවක් තියාගෙන ලෝකයට පහළ වෙච්ච මේ උතුමන් වහන්සේ. උන්වහන්සේගෙන් අපිට ලැබෙන පරම ලාභය මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ ජීවමානව රූපකාය සම්පත්තිය නැහැ. මේකනේ ඇත්ත. උන්වහන්සේ කෙලස් පරිනිර්වාණයනුත් පෙරණිවිලා ස්කන්ධ පරිනිර්වාණයනුත් පෙරණිවිලා ඉවරයි. හැබැයි තාමත් අපිට ධර්මකාය සම්පත්තියත් එක්ක උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ තිබ්බ ධාතුන් වහන්සේලා පවා වන්දනාමාන කර ගැනීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා. පිටකති මේ වෙලාවේ අපි ආයිත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන ඕනවටත් වඩා සිතමි. ඇයි මේ ඕනවටත් වඩා කියන වචනේ කිව්වේ? ඔය පින්වතුන්ට සැකයක් එන්න පුළුවන්. ඇයි හාමුදුරුවනේ එහෙම කියන්නේ? කොච්චර හොඳයිද බුදුහාමුදුරුවෝ ගැන හිතන එක කියලා. පින්වත්නි, බාහ්‍ය දාරුචීරියව මතකද? බාහ්‍ය දාරුචීරිය බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත යනකොට ළඟට එනවා. ආවට පස්සේ අනේ ස්වාමීනි මට බණපදයක් දේශනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඇයි? අට කතාව සිහිපත් කරනවා. ඒ වෙලාවේ බාහියට තිබ්බ බුද්ධාලම්බන ප්‍රේතියත් එක්ක බාහියට බණ ටික කිව්වනම් බාහ්‍ය ධර්මාබෝධය කරන්නේ නැහැ. බලන්න ඕනවට වඩා ගිය ප්‍රේතියත් ධර්මාබෝධයට හානියක් කරනවා කියන එක බාහ්‍ය දාරුචීරියගේ කතාවෙන් අපිට උපමාවෙන් පේනවා. ඒකනේ වක්කලීට කිව්වේ වක්කලි මගේ මේ කුණු වෙන රූපය දිහා බලාගෙන නුඹ මොකක් කරනවද? නේ? ඒකනේ කොසල් රජතුමාට භාග්‍යතුන් වහන්සේගේ ගොප්මස් මිරික පතුල් ඉඹ හිටිය රජතුමේ ධර්මාබෝධය කරගන්න බැරි වුණා බුද්ධෝත්පාද කාලේ. එනිසා මේ අරගෙන එන්න හදන්නේ වෙනත් පැත්තකට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය පිළිබඳව සිහිපත් කරනවා මජ්ක්‍ධිම නිකාය බහුධාතුක සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ඥානීය බෙදනවා කොටස් තුනකට. ජාති ක්ෂේත්‍රය, ආන ක්ෂේත්‍රය, විෂය ක්ෂේත්‍රය කියලා. අහලත් ඇති. ජාති ක්ෂේත්‍රය, ආන ක්ෂේත්‍රය, විෂය ක්ෂේත්‍රය. ජාති ක්ෂේත්‍රය කියලා කියන්නේ දසදහසක් සක්වලවල් සහිත ලෝක ධාතුවට. ඔබත් මාත් මේ වෙලාවේ මේ පය ගහලා ඉන්න මනුෂ්‍ය ලෝකයේ අයිති වෙන්නේ එක ලෝක ධාතුවකට. මේ සක්වලට කියන නම විශේෂ නමක් කියනවා. මේක තියෙනවා වජිර බුද්ධි ටීකාවේ. මේ සක්වලට කියන විශේෂිත නම තමයි මංගල චක්කවාල නැත්තම් මගුල් සක්වල. මේ මගුල් සක්වලේ එක මනුෂ්‍ය ලෝකයකුත් සතර අපායකුත් දිව්‍ය ලෝක 6කුත් බ්‍රහ්ම ලෝක 20කුත් එක්ක 31 භූමි තලයක් තියෙන නිසා
එක සූර්යා කෙනෙක්ගෙනුයි එක හඳකුණුයි යාළුවොක්කොමත් වෙන නිසා මේකට කියනවා 31 භූමිතලයේ සහිත එක සක්වලක් කියලා. පිටින් මේ සක්වල වටේට මේ සක්වල තමයි මධ්‍යයේ පිටතල තියෙන සක්වල. එහෙම තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. මේ සක්වල වටේට තියෙන තවත් 9999ක් වෙච්ච මේ සක්වලත් එක්ක දසදහසක් ලෝක ධාතුවට කියනවා දසදහසක් ලෝක ධාතුව කියලා. බුදුරජාණන් වහන්සේගේ ජාති ක්ෂේත්‍රේ නැත්තම් උපදිනකොටම උන්වහන්සේට ගෝචර වෙන අහු වෙන වපසරිය තමයි මේ දසදහසක් ලෝක ධාතුව. ඔබට මතකයි නම් උන්වහන්සේ අන්තිම ජීවිතය තුස්තේ ඉඳලා මේ මහා පෘථිවියට වැඩම කරලා සිරිපතුල මහ පොළවෙන් තියලා සතර දිසාවම පෙරක්සලා බැලුවා මට වඩා උතුමෙක් මේ ලෝකෙ ඉන්නවද කියලා. ඒ තමයි උතුමන් වහන්සේලාගේ සිරිත. කොහේ ගියත් බලනවා මට වඩා උතුමෙක් ඉන්නවද කියලා. උතුර බැලුවා, දකුණ බැලුවා, නැගෙනහිර බැලුවා, බස්නාහිර බැලුවා. හැම පැත්තෙම දසදහසක් ලෝක ධාතුව දක්වා පින්වත්නි එක මිදුලක් බවට පත් වෙලා පේනවා. දෙවියන් බඹුන් අත් දෙක බැඳගෙන සාදුකාර දෙමින් කියනවා ස්වාමීනි ඔබ තමයි ජේෂ්ඨ, ඔබ තමයි ශ්‍රේෂ්ඨ, ඔබට වඩා උතුමෙක් කොහිද මේ සක්වලක. තීරණයක් ගන්නවා මම තමයි මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ කියලා. තවත් පියවර 6ක් උතුරු පැත්ත බලාගෙන ගිහිල්ලා එක ඇඟිල්ලක් අහසට ඔසවලා අභීත සිංහනාදයක් කළේ ඒකයි. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බව. මම ලොවට ශ්‍රේෂ්ඨයි, මම ලොවට ජේෂ්ඨයි, මම ලොවට අග්‍රයි. මේ මගේ අන්තිම උපතයි කියලා ශ්‍රේෂ්ඨ සිංහනාදය කළේ එදා පෙනුණු ලුම්බිනි සල්ලු වෙන විතරක් ඉලක්ක කරලා නම් නෙමෙයි පින්වත්නි. දසදහසක් ලෝක ධාතුව අර සිඟිත්තට අර පුංචි බෝධිසත්වයන් වහන්සේට එක මිදුලක් බවට පත් වුණා කියන ආශ්චර්යයක්. ජාති ක්ෂේත්‍රයේ පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පිළිසිඳ ගද්දි ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරද්දි පරිනිර්වාණයට පත්වෙද්දි ආයු සංස්කාර අතහරිද්දි මේ මහා පෘථිවියට විතරක් නෙමෙයි දසදහසක් ලෝක ධාතුවේ මේ මහා භූමියටම පින්වත්නි උන්වහන්සේගේ දරා ගන්න මහ පොළොවටවත් ශක්තිය නැති නිසා සෑම අවස්ථාවකදීම මේ මහ පොළොව කම්පා වුණා කියන කාරණාව ආශ්චර්යයක්. ඒ තමයි ජාති ක්ෂේත්‍රය. ඉපදීමත් එක්කම හුවෙන පරාසය. ආණ ක්ෂේත්‍රය. උන්වහන්සේගේ ආඥාව පැතිරිලා තිබෙන ප්‍රදේශය. මේක දසදහසක් ලෝක ධාතුව නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල දක්වා දිවෙනවා කියලා ඉසිහිපත් කරන්නේ. ඒ කියන්නේ අපි මේ ඉන්න මගුල් සක්වලත් එක්ක තවත් මේ වගේම මනුෂ්‍ය ලෝක කෝටි ලක්ෂයක්, දිව්‍ය ලෝක 6 කෝටි ලක්ෂයක්, බ්‍රහ්ම ලෝක 20 කෝටි ලක්ෂයක්, සතර අපායව කෝටි ලක්ෂයක් පුරාවටම උන්වහන්සේගේ ආඥා ක්ෂේත්‍රයේ විහිදිලා කියන කාරණාව පුදුමයි. හැබැයි තව කාරණාවක් තියෙනවා. ඒ තමයි විෂය ක්ෂේත්‍රය. විෂය කෙත්තස්සං පන ප්‍රමාණං නත්ති. විෂය ක්ෂේත්‍රේ නම් ප්‍රමාණයක් නැහැ. යාවතකං ඥානං තාවතකං ඤෙය්‍යං. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානය කොච්චරයිද මේ ලෝකේ දැනගත යුතු දේවල් එච්චරයි. යාවතකං ඤෙය්‍යං තාවතකං ඥානං. මේ ලෝකේ දැනගත යුතු දේවල් කොච්චරක්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඥානයත් ඒ තාක්ම තියෙනවා. ඒ දෙක එකිනෙක පිරිසිඳ පවතිනවා මිසක් කිසිම වෙලාවක ඒ දෙක අභිභවා යන්නේ නැහැ කියන එක සිහිපත් කළා. එනිසයි සබ්බ ලෝකං අභිඥාය. මේ ලෝකේ ජීවත් වෙන යම් සත්වෙක්ගේ ඇස් ඉස්සරහට යම් ආරම්මණයක් එනවනම්, චක්කු ප්‍රසාදයට යම් රූපයක් ආපහතගත වෙනවනම්, සෝත ප්‍රසාදයට යම් ශබ්දාරම්මණයක් ආපහතගත වෙනවනම්, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නොදැක්ක රූපයක් නම්, නොදක්කින රූපයක් නම්, නොදැක්ක ශබ්දයක් නම්, නොදක්කින ශබ්දයක් නම් නෑ. බුදුරජාණන් වහන්සේ මේ සියලු ලෝකයේම අතට ගත්ත නෙල්ලි ගෙඩියක් හාත්පස පිරික්සල බලනවා වගේ ලෝක විදුහු කියලා කිව්වේ ඒකනේ. හාත්පස පිරික්සල බලනවා වගේ සම්මා සම්බුද්ධ කියන ගුණයෙන් ලෞකික ධර්මතාත්, ලෝකෝත්තර ධර්මතාත්, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන්නේ ලෞකික ධර්මතා, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා කියන්නේ එක්තරා විදිහකට ලෝකෝත්තර ධර්මතා, සංකත, අසංකත, අතීත, වර්තමාන, අනාගත සියලු දේවල් බුද්ධ ඥානියට ගෝචර වුණා කියන කාරණාව සත්‍යයක්. කෙනෙක් මෙහෙම කිව්වහම සමහරක් විට හිතනවා එතකොට බුදුරජාණන් වහන්සේට ආඥාව පතුරවන්න පුළුවන් කෝටි ලක්ෂයයිද කියලා. නෑ. මේ කතාව සර්වඥතා ඥානියට පහර දීමක්. බුදු කෙනෙක් කැමති නම් තමන්ට කැමති ප්‍රමාණයකට මේ ආඥාව පතුරවන්න පුළුවන්. නමුත් පළක් නැති නිසා සෑම බුදුවරයෙක්ම අදිෂ්ඨාන කරන්නේ කෝටි ලක්ෂයක් සක්වලට ආඥාව පතුරවන්න පමණයි. පින්වත්නි, මෙන්න මේ ලෝක විශ්ය අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේ
මං ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබ ඇයි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ? ඔබ ඇයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් බවට පත් වුනේ? ඔබට මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ලැබිච්ච ලාභය? බුදු කෙනෙක් සංසාර ජීවිතේම නිවන් දකින්න අවස්ථා ලැබිත් අනන්ත තමන්ගේ හදවත ගලවලා වකුගඩු ගලවලා ජීවිතය දන් දීලා මිනිස්සුන්ගේ ජීවිතය ප්‍රඥාවෙන් පෝෂණය කරලා උදේ දවාලක් රායක් නැතුව සමහරක් වෙලාවට S2 දන් දීලා හැරමිටියකුත් අරගෙන කැලේට ගිහිල්ලා කොච්චර දුක් විඳින්නේ නැද්ද කියලා ওই පිංගුතුලා හිතලා බලලා නැද්ද? S දන් දුන්නා කිව්වහම සාදු කියන ওই පිංගුතුලා එතනින් එහාට කල්පනා කළේ නැද්ද? උන්වහන්සේ තමන්ගේ S2 නැතුව කොහොමද ජීවිතේ ඉතිරි ටික ගත කළේ? කවුද ළඟින් හිටියේ? සමහරක් තවුස්දම් පුරනකොට වයසට ගියාම කැලෑවල් වලට වෙලා S2 නැතුව කොහොමද මේ බෝධිසත්ව ජීවිතේ ගෙවුනේ කියලා කල්පනා කරලා බලන්න. ජීවිත කාලෙම ශක්තිය තියෙනකොට මිනිස්සුන්ට කරලා බැරි කාලය වෙනකොට පැත්තකට වෙලා තමන්ගේ ජීවිතේ තනියෙන් විඳින්න වෙන වේදනාවන් විඳින්න වෙච්ච බෝසතාණන් වහන්සේ නමක් ගැන කල්පනා කරලා බලන්න. රැයක් දවාලක් නැතුව වෙහෙස වෙලා සංසාරයේ කෙලවරක් නැතුව වෙහෙස වෙලා සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගත් බුදුරජාණන් වහන්සේ ඔබට කියපු ධර්ම පණිවිඩය මොකක්ද කියන එක කල්පනා කළේ නැත්තම් පින්වත්නි අපි මේ මහා රුක්ෂක් ගාවට ඇවිල්ලා ඵල නෙලා ගන්න පුළුවන් අවස්ථාවේ සෙවන විතරක් විඳලා ගිය අහිංසක අසරණයන් බවට පත් වෙයි. එනිසයි විශේෂයෙන්ම මේ කතාව සිහිපත් කරන්නේ මගේ රත්තරන් පින්වත්නි බුදු කෙනෙක් නම් ආශ්චර්යයක්. උන්වහන්සේ සමහරක් වෙලාවට අදටත් අපි ධර්ම දේශනා කරද්දී ස්කන්ධ ධාතු ආයතන චිත්ත ප්‍රවෘත්ති චිත්ත වේති චෛතසික ගැන කියනකොට අපේ මිනිස්සු කියනවා අනේ ස්වාමීනි අමාරුයි ස්වාමීනි වරක් දෙවරක් තුන්වරක් නෙමෙයි 7-8 පාරක් ඇහුවත් තේරෙන්නේ නැහැ ස්වාමීනි නැවත අහනකොට ස්වාමීනි මේවා තේරෙනවා කියනවා නම් ඔබ අද ත්‍රිපිටක අටුවා ටීකා ටිප්පණි පරිවාර ග්‍රන්ථ කොච්චරනම් තියෙනවද ඒත් මේවා කියවලා තනියෙන් තේරුම් ගන්න ඔබට ඔබේ ඥානීය ශක්තිමත් නැත්තම් හිතන්න මගේ පින්වත්නි එදා ජයශ්‍රී විජයශ්‍රී මහා බෝධිපාමුල මගේ භාග්‍යවතුන් වහන්සේ මේ සියුම් ධර්මතා හරියට නිකන් අඳුරේ අතපත ගාගෙන ගිහිල්ලා පාරක් හොයා ගන්නවා වගේ කිසිම කවුද පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දී මනසිකාරය කියලා ධර්මතාවයක් ලෝකයට කියලා තිබ්බේ කවුද කියලා තිබ්බේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා කවුද කිව්වේ තින්නම් සංගති පස්සෝ කියලා සත්වයා මේ ස්පර්ශයෙන් එන වේදනාව හඳුනාගෙන ඒ හඳුනාව ඔස්සේ විතර්ක කරමින් ප්‍රපංච ගොඩනග සංසාරේ යනවා කියලා කවුද උන්වහන්සේට කියලා දෙන්න හිටියේ සත්වයාගේ ස්කන්ධ නැවත පහළ වෙන්නේ තණ්හා උපාදානය නිසා කියලා අපිට නම් බුදු කෙනෙක් කියලා දුන්නා කවුද බුදු කෙනෙක්ට මේ කතාව කියලා දුන්නේ කියලා පින්වත්නි මොහොතක් කල්පනා කරලා බැලුවොත් ඔබ ඒ කල්පනා කරන මොහොතේ නම් මේ චෛත්‍යයට වඳින්නේ ලෝකයක් වඳින නිසා නෙමෙයි සර්වඥතා ඥානය සම්මා සම්බුද්ධ ගුණය සියලු ලෝක ධාතුව සංභූ ඥාණයෙන් අවබෝධ කරගත් මේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ සිටිය ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා මේ චෛත්‍යයේ තැන්පත් නේද කියලා මේ තියෙන gadol ටිකකටවත් මේ තියෙන ඇට කැලි ටිකකටවත් මේ තියෙන සිවුරු රෙදි කැලි ටිකකටවත් නෙමෙයි මේන් වර්ෂ 2500 ගණනකට කලින් ලොව පහළ වී වදාළ ඒ ශාන්තිනායක ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේම අරමුණු වෙනවා ඇති මගේ පින්වත්නි ආශ්චර්යයක් මේ රුවන්වැලි මහා සෑයට කුලියට gadol තියපු අය පවා අද වෙනකොට දිව්‍ය තලයේ ඉන්නේ හිතන්න මගේ පින්වත්නි එච්චර ඕලාරිකව මේක අරගෙන ඒ තරම් ආනිසංසයක් ලැබුවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය ස්පර්ශ කරන්න ඔබේ මනස නැවුනොත් ඔබට කොච්චර සනසීමෙන් මුකුත් නෙමෙයි යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේ බි අසම්පකම්පියෝ සතර දෙසින් හමන හුළඟට හෙලවෙන්නේ නැති ඉන්ද්‍රකීලයක් වගේ නිന്ദා ප්‍රශංසා සැප දුක ලාභ අලාභ යස අයස මේ වගේ ඉස්සරහා මගේ පින්වත්නි අන්දක කැඩිච්ච වෘෂභ රාජයෙක් වගේ පාපිස්නාවක් වගේ මහ පොළොවට බර වෙච්ච ඵල ඇති ගහක් වගේ ජීවත් වෙන්න ශක්තිය ලැබෙනවනේ ඒක නෙමෙයි දෝනි මේ කුණු වෙලා යන ශරීරයකට අන්දන් දෙන්න උත්සාහ කරන්න එපා මේ කුණු වෙලා යන දිරල යන ශරීරයකට කව ඉන්න නෙමෙයි මේ ජීවිතේ ලැබුණේ මේ ජීවිතේ ලැබුණේ මේ ජීවිතයේ තේරුම් ගන්නයි මේ බුදුවරයෙක් පහළ වෙලා ඉන්න කාලේ මගේ රත්තරන් පින්වත්නි ඔබටත් මටත් තව ලොකු කාලයක් නැහැ අපි මේ මනුස්ස ජීවිතේ අවුරුදු 100ක් ජීවත් වුණොත් දවස් ගාන හදලා බැලුවොත් දවස් 36000ක් විතරයි අපිට ජීවත් වෙන්න වෙන්නේ දැන් මේ වෙනකොට කොච්චර ගෙවිලා ගිහිල්ලාද දැන් මේ වෙනකොට කොච්චර ෂේ වෙලා ගිහිල්ලාද තව ටික දවසකින් ඔබට මේ බුද්ධ කියන සුද්ධ වචනේ අහිමි වෙනවා ධම්ම කියන සුද්ධ වචනේ අහිමි වෙනවා
සංඝ කියන සුද්ධ වචනය අහිමි වෙනවා මගේ රත්තරන් පින්වත්නි. අනේ ඊට කලින් මේ ධර්මතාවයේ තේරුම් අරගෙන මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාංශාරික ජීවිතේ සංසාරයට පැනලා පාරමිතා පිරුවේ ඔබෙන් මගෙන් බුද්ධ පූජාවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඔබයි මමයි එකතු වෙලා හඳුන් කූරක් ගහයි මලක් පූජා කරයි කියලා හිතාගෙන නෙමෙයි. ඔබ මේ සංසාරේ අතරමං වෙලා ස්කන්ධ පස්සෙන් මුලා වෙලා යන ගමනින් ඔබ වෙතර කරවන්නයි එදා සුමේද බෝසතාණන් වහන්සේ තමන්ගේ නිර්වාණය අතහැරියේ. අපි ශ්‍රාවකෙක් විදිහට මේ භාග්‍යවත් බුදු කෙනෙක්ට ණය ගෙවනවා නම් මල් කීයක් පූජා කරලා ණය ගෙවන්නද? හඳුන් කූරු කීයක් පත්තු කරලා ණය ගෙවන්නද? ජීවිතේ පූජා කරොත් ඇති වෙයිද? ජීවිතේ නල්ල ගෙවිල යනකම් මේ මහ පොළවේ මේ නල්ල ඇතිල්ලුවොත් ඇති වෙයිද? ඔබයි මමයි එක ජීවිතයකට මෙච්චර ආදරෙයි. මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝසත් සමයේ කොච්චර ජීවිත පූජා කරලා තියෙනවද කියලා කියා ගන්න පුළුවන් කමක් නැහැ. මගේ පිංගණනි මෙන්න මේ අවබෝධයත් එක්ක බුදු කෙනෙක්ව ඔබට දකින්න පුළුවන් වුණොත් යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ඔබට මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. එනිසා උන්වහන්සේ ලෝකයට දේශනා කරපු ධර්මයේ දිහා බලන්න ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන වෙලාවේ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මය එක ගොඩකට කැටි කරලා කියනවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයට කැටි කරලා මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරනවා. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගන්න යන ගමන බුදුරජාණන් වහන්සේ කියපු බණ පදයක් පාසා කල්පනා කළොත් ඔබට මේක මම මගේ දුප්පත් භාෂාවෙන් කියලා දෙන්නම් මහා ලොකු දෙයක් නෙමෙයි පින්වත්නි. පැත්තකට ගිහිල්ලා ඉඳගෙන කල්පනා කරන්නයි කියලා කිව්වේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා කියලා. පින්වත්නි මේ ජීවිතය වැඩි කාලයක් නටන්න ලැබිච්ච ජීවිතයක් නෙමෙයි. මරණයෙන් කෙලවර වෙන ජීවිතයක්. මරණයෙන් කෙලවර වෙන ජීවිතයක් කියන එක අපිට අමතක වෙලා අපි කොච්චර මේ ජීවිතයේ භෞතික සම්පත්තියෙන් පස්සේ දුවනවද? කොච්චර මේ ලෞකික පරමාර්ථ මුදුන්පත් කරගන්න දුවනවද? කොච්චර පිස්සු හැදිලා වගේ ඉබාගාතේ මේ සත්වයා දුවනවද? මේ දිරණ ශරීරයක් පෝෂණය කරන්න ජීවිතේ කොච්චර කාලයක් කැප කරලාද? උදේට කන්න දෙනවා, දවල්ට කන්න දෙනවා, රැයට කන්න දෙනවා. මේ අසත්පුරුෂය අපිට දෙන්නේ ටිකින් ටික වයසට යන ශරීරයක් නෙමෙයිද? දැන් ටිකින් ටික ඔබ වයසට ගිහිල්ලා නැද්ද? දැන් ටිකින් ටික ඔබ දිරලා ගිහිල්ලා නැද්ද? දැන් ටිකින් ටික ඔබේ ජීවිතය මරණයට ලං වෙලා නැද්ද? තවත් ටික දවසකින් මගේ රත්තරන් පින්වත්නි මේ සියලු ජීවිතය අතහැරලා දාලා ස්වාමියා, භාර්යාව, දුව, ගෙවල් දොරවල්, නම්බුනාම, නිලතල, සභාපතිකම්, ලේකම්කම්, ජීවිතය හැම දෙයක්ම අතහැරලා දාලා මරණයටපත් වෙන්න සිද්ධ වුණාම ඔබේ ජීවිතය කෙලවර වෙනවා මගේ පින්වත්නි. එතනින් එහාටත් මගේ බුදු කෙනෙක්ගේ පහළවීමේ වටිනාකම මේ බලන්න මගේ පින්වත්නි. එතනින් එහාටත් ඔබට භයානක සංසාර ගමනක් යන්න වෙනවා කියලා සිහිපත් කළා නේද? ස්කන්ධ පෝෂණය කරමින් යන මේ ගමනේ හැමදේම මනුස්ස ජීවිත ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ නේද අපිට සිහිපත් කළේ. අනම තග්ගෝ යං බික්කවේ පුබ්බා කෝටින පඤ්ඤායති. මහණෙනි මේ අනවරාග්‍ර සංසාරේ పూర్ව කෙලවරක් පනවන්නේ කොහොමද? పూర్ව කෙලවරක් පනවන්නවත් పూర్ව කෙලවරක් නැතයි කියලා දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා මතක නැද්ද? මේ සංසාරේ එළුව වෙලා බෙල්ල කැපිච්ච වාරවල් වල ගලාගෙන ගිය ලේ ටික එකතු කරා නම් සතර මහා සාගරයට වඩා වැඩි කුකුල්ලු වෙලා හරක් වෙලා අපිව මස් පිනිස මරද්දි නිකන් මැරෙද්දි නෙමෙයි මස් පිනිස මරද්දි ගලාගෙන ගිය ලේ ටික එකතු කරා නම් සතර මහා සාගරයට වඩා වැඩි කියලා දේශනා කළේ මගේ බුදුරජාණන් වහන්සේ නෙමෙයිද? එහෙනම් අපිට කල්පනා කරන්න එකක් නැද්ද? ඔබ, ඔබේ ස්වාමියා, ඔබේ දරුවා, ඔබේ ඥාති, ඔබ ළඟ ඉන්න සුරතලා මේ ඔක්කොටම සාංශාරික ගමනක් යන්න වෙනවද නැද්ද? සාංශාරික ගමනක් යන්න වෙනවා. සාංශාරික ගමන සුවපත් වෙයිද නැති වෙයිද කියන එක අපිට තීරණය කරන්න බෑ. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං. ඔබ මේ ජීවිතේ වපුරන්නේ කොහමද? ඒ විදියට ඔබට ප්‍රතිඵල ලැබෙයි කියලා සිහිපත් කළේ. අද නම් මගේ පින්වත්නි බොහෝ වැත්තන්ට පහනක් පත්තු කරලා මල් ටිකක් හදන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වෙලාවක් නැති වෙලා තියෙන හැටි හරි පුදුමයි. gedara ඔයන බත් ටිකකින් ටිකක් මිනිස්සෙට කන්න පුළුවන් තරම් ප්‍රමාණයක්වත් අඩුම හරිනම් ඊටත් වඩා ප්‍රමාණයක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කළ යුතුයි නේද?
පඩියක් ගත්තාම මාසෙකට සැරයක් බුදුරජාණන් වහන්සේට තෙල් ටිකක් මල් ටිකක් පහන් තිර ටිකක් අරගෙන ගිහිල්ලා අටපිරිකරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් හදලා පූජා කරන්න, පාවහන් දෙකක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන් පූජා කරන්න. ආස නැද්ද ඔබේ අතින් වේදම් කරපු කරඬුවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේ නමක් තැන්පත් වෙනවා දකින්න? කැමති නැද්ද ඔබේ අතින් ඉදිරිපත් කරපු ඔබේ අතින් හදලා දීපු සුවඳ කුටියක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නමක් සතප්පවන්න? කැමති නැද්ද ඔබේ අතින් ඉදිවෙච්ච කුටියක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් Tamanගේ කෙලස් තවා ගන්නවා වීරිය කරනවා දකින්න? ඇයි මගේ පින්වත්නි, පිස්සු හැදිලා වගේ ඉබහාගාතමේ දුවන්නේ? මැරෙනකොට දාලා යන්න තියෙන දේවල් පෝෂණය කර කර ඉන්නේ ඇයි? මේ ජීවිතයේ අවසානයේදී අපිට දෙන්නේ හරි අපූර්ව පණිවිඩයක්. පින්වත්නි, යන්න මහරගම පිළිකාරෝහලට ගිහිල්ලා බලන්න ජීවිතේ ජීවත් වෙන්න හදපු ළමයි දැන් මූණින් භාගයක් දිය වෙලා ඇඟේ යටකටු ටික පේනවා. දැක්කේ නැද්ද පිළිකාවල් හැදිලා? ඒක දරා ගන්න බැරුව කෝච්චි වලට පැනලා කෑලි කෑලි වලට ඇඹරිලා ගිය මිනිස්සු. දැක්කේ නැද්ද නහයෙන් කටින් බට දාගෙන ස්පිරිතාලවල වල අනන්ත දුක් විඳින මිනිස්සු? දැක්කේ නැද්ද Tamanගේ ජීවිතේ සත්කම් කරලා යන්න රාගම ශික්ෂණ රෝහලට අක්මා බද්ධ කිරීමේ සංගමයට කතා කරලා බලන්න, ස්වාමීනි මගේ ඇඟ ඇතුළට කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ මට අමාරුයි. ස්වාමීනි 80ක් මගේ අක්මා බද්ධ කරලා තියෙන්නේ ස්වාමීනි. මං දැන් අවුරුදු 4-5ක් හරියට නිදාගෙන නැහැ ස්වාමීනි. එක පැත්තකට හැරිලා මට නිින්ද යන්නේ නැහැ ස්වාමීනි කියලා අඬන මිනිස්සුන්ගේ ජීවිත දැක්කේ නැද්ද? ඔබේ ජීවිතෙත් එතනින් කෙලවර වෙනවයි කියන එක ඔබට අමතකුණාද මගේ රත්තරන් පින්වත්නි? මැරිච්ච වෙලාවට, ලෙඩ වෙච්ච වෙලාවට මේක කල්පනා කරන්න ඔබට සිහියක් නැහැ. වයසට යන්න අපේ මොලේ අඩපණ වෙන එක විතරයි වෙන්නේ. එදාට රුපියල් 10ක් ලැබුණත් Tamanගේ ඇඟේ තියෙන රෙදි කෑල්ලේ වාටියක් අස්සේ හරි ගහ ගන්න උත්සාහ කරනවා මිසක් එදාට බණ ටික කිව්වට නිවන් දකින්න බෑ. එදාට නවගුණ වෙලක් අතට දුන්නයි කියලා බුදුගුණ සිහිපත් වෙන්නේ නැහැ. එදාට හාමුදුරුවෝ කෙනෙක් පෙරත් ටිකක් කිව්වයි කියලා ඔබේ කනට ඒ පණිවිඩය යන්නේ නැහැ. එදාට ස්වාමින්වහන්සේ නමක් පෙරත් නූලක් බැන්දයි කියලා ඔබට ඒ ස්වාමින්වහන්සේව පේන්නේ නැහැ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ මගේ පින්වත්නි අදින් මේ ජීවිතය කියන කිවර වෙයිද කියලා? වීරිය උපදවා ගන්න කියලා මගේ බුදුරජාණන් වහන්සේ නේද ඔබට කිව්වේ? බුදු කෙනෙක් පහළ වීමෙන් ඔබට ලැබෙන පළවෙනි පණිවිඩය, පළවෙනි ධර්ම ලාභය ඕකයි. ඕක කල්පනා කරන්නේ නැතුව ඉබාගාතෙනම් දුවන්න එපා. ඔබට මේ බුද්ධ ශාසනයත් අහිමි වෙච්ච පරාජිතෙක් බවට ඔබපත් වෙයි. පින්වත්නි, පැත්තකට ගිහිල්ලා විනාඩි 5ක් ඉඳගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මදාරා මල් වැටෙන දිහා බලාගෙන කියනවා, මහණෙනි මට මේ මදාරා මල් පූජා කරන පූජාවත් මම අගයන්නේ නැහැ. හැබැයි මම මේ පිරිනිවන් පාන වෙලාවෙත් මං ගාවට ඇවිල්ලා ප්‍රශ්නයක් අහලා ගිහිල්ලා නිවන් දකින්න වීරිය වඩපු සුභද්‍රවැනි ප්‍රතිපත්තිකාමී ප්‍රතිපත්තියටමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ. ආමිස පූජාවටත් වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් කියලා කිව්වේ මගේ රත්තරන් පින්වත්නි. මල් පූජා කරන්න එපා කියලා නෙමෙයි, හනුන්කෝරු පූජා කරන්න එපා කියලා නෙමෙයි. ඒක නෙමෙයි ඔබ බුදු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙ යුතු පණිවිඩේ. අපි මැරෙන්නයි ඉන්නේ, අපි ලෙඩ වෙන්නයි ඉන්නේ. මේ අසත්පුරුෂයාට ඕනුවට වඩා සලකලා වැඩක් නැහැ. මේ අසත්පුරුෂයාට ඕනුවට වඩා කවල වැඩක් නැහැ. මේ අසත්පුරුෂයව පෝෂණය කරලා වැඩක් නැහැ කියලා කල්පනා කරගෙන සති, සංවේග, ඥාන, සිහිය, සංවේගය, නුවණ කියන එක මේ ජීවිතය පිළිබඳව උපදවාගෙන පින්වත්නි මේ ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාවත් ඇහැරලා දාන්න. මේ මෙතන ඉන්න භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම මේ පණිවිඩය ඇහිච්ච නිසා තමයි මේ අසත්පුරුෂයාට කලිසම් අන්දන එක, ෂර්ට් අන්දන එක නවත්තලා මේ කසාවතට ආවේ. අද ඔබට මේ පාටට ලස්සනට පෙවුනට කොස් ගහක තියෙන පොතු ටිකක් අරගෙන, කොස් පඳු ගහගෙන, නිකන් සිවුරු රෙදි කෑලි ටිකක් හොයාගෙන කෑලි අමුණලා මේ අසත්පුරුෂයාව සරසන්න, මේ අසත්පුරුෂයාට සලකන්න දුවන්නේ නැත්තේ සලකලා වැඩක් නැහැ කියන එක තේරුම් ගත්ත නිසායි. ජීවිතයේ අවසානයේදී මෙයා අපිට දෙන්නේ බට දාපු ජීවිතයක් නම්, ජීවිතයේ අවසානයේදී මෙයා අපිට දෙන්නේ පිළිකා හැදෙන ජීවිතයක් නම්, ජීවිතයේ අවසානයේදී මෙයා අපිට දෙන්නේ මරණය කෙලවර වෙච්ච ජීවිතයක් නම්, මේ අසත්පුරුෂයාට නම් කවන්නේ පොවන්නේ නැහැ, මේ අසත්පුරුෂයාට නම් අන්දන්නේ කරන්නේ නැහැ කියලායි පින්වත්නි කසාවතකට මාරුනේ. ඔබ රසමසවුළු ඔය ශරීරයට උදේ හවස තම්බ කැවුවත් මේ භික්ෂුන් වහන්සේ නමක් පාත්‍රය අතට අරගෙන උදෑසන කාලේ ඔක්කිද්ද චක්කු අන්තරගරේ ගමිස්සාමීති සික්ඛාකරණීය පත්ත සංඤී පිණ්ඩපාතං පටිගහස්සාමීති සික්ඛාකරණීය මම්මගේ පාත්‍රය දිහා බලාගෙන වටපිට තියෙන ආරම්මණවල නිමිත්තක් අනුනිමිත්තක් ව්‍යංජනයක් අනුව්‍යංජනයක් ගන්නෙ නැතුව යනවයි කියලා ගිහිල්ලා
පින්ඩ පාති කරගෙන එන පාත්තරේ පින්ඩ පාති කරගෙන ඇවිල්ලා බලනකොට හැම තැනම කවලම් වෙලා රස මසවලු නම් මොකොත් නැහැ. සමහරක් ගෙදරකින් රතුබත්, සමහරක් ගෙදරකින් සුදුබත්, සමහරක් ගෙදරකින් ඒ අස්සේ කිරිබත්, සමහරක් ගෙදරකින් හොදි, ඒ ඇතුළත පාන්, මේ ඇතුළත තවත් දේවල් වළඳ ඉද්දි දානි පාත්‍රයේ ඇතුළෙන් යෝගට් කප් අහුවෙලා තියෙනවා. වළඳ ඉද්දි ඒවා ඉඳුල් සහිතව හොදලා කරලා පිහදාලා යෝගට් එක කරලා බලනකොට සමහරක් විට දිය වෙලා ගිහිල්ලා තියෙනවා. මේ අසත්පුරුෂයාට මම අපහසුයක් නැතුව දෙන දේවල් වලින් මේ අසත්පුරුෂයාව ජීවත් කරනවා මිසක් පෝෂණය නම් කරන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. රට්ටපාල කුමාරයා කියන්නේ ඒකනේ. රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා මේ මිනිස්සු මේ ශරීරයට දාසකම් කර ඉන්නවා. අනේ මොකටද රජතුමනි, අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීයං. මේ හදන ශරීරය දාලා යන්න වෙනවා නම් අතානෝ ලෝකෝ අනබිස්සරෝ. ලෙඩක් දුකක් හැදුනහම මේ දුක කාත් එක්කවත් බෙදා හදා ගන්න බැරි නම් මොකටද මම මේ අසත්පුරුෂයාට සලකන්නේ? එකම ප්‍රාර්ථනාවකින් ජීවිතේ උඩි යටිකුරු වෙච්ච ජීවිත කෝටි 2ක් අතර තියෙන්නේ 25000ක් 30000ක් විතරයි. කෝටි 2ක් මිනිසුන් අතර තියෙන්නේ 25000ක් 30000ක් විතරයි. ඒ තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තේරුම් ගත්ත උතුමන්. පින්වත්නි, මම මේක කියනකොට ඔබට මෙන්න මෙහෙම කල්පනාවක් එන්නේ නැති. ස්වාමින්වහන්සේ කියන විදිහට අපි බුද්ධ පූජා තිබීම හොඳ නැද්ද? නෑ මගේ පින්වත්නි, බුද්ධ පූජා තිබිය යුතුමයි. නමුත් බුදු කෙනෙක්ගෙන් බුදුරජාණන් වහන්සේ නමක් ඔබෙන් බලාපොරොත්තුනේ මල් පූජා කරයි කියලා නෙමෙයි. එහෙනම් උපසම්පදා හාමුදුරුවන්ට විනය නීතියක් දායිද? ගහක කොළයක්වත් කඩන්න එපා. මහණෙනි, නුඹලා මට පූජා කරන්නවත් මලක් කඩන්න එපා. උපසම්පදා වුණා නම් ප්‍රතිපත්ති පුරාගෙන ඉන්නයි කියලා යි විනය නීතියක් දැම්මේ. උන්වහන්සේ මගෙන් බලාපොරොත්තුනේ පිළිම වහන්සේ වෙහෙන්න මල් පූජා කරගන්න නෙමෙයි. උන්වහන්සේ අමාරුවෙන් අවබෝධ කරපු දර්ශනීය තේරුම් අරගෙන නිවිලා යෑම මිසක්, උන්වහන්සේ අමාරුවෙන් අවබෝධ කරගත්තු දර්ශනීය තේරුම් ගැනීම මිසක් අපි මේ ස්කන්ධත් එක්ක විඳින තණ්හාවෙන් විඳින දුක්ඛිත තත්වයේ නිවා ගැනීමට මිසක් උන්වහන්සේගේ පිළිම වහන්සේ වැහෙනකම් මල් පූජා කර ගැනීම නම් නෙමෙයි කියන එකට ඔබට ඊටත් වඩා උපමා වුණේ නැතිව ඇති. උපසම්පදාව රකින්න භික්ෂුන් වහන්සේ නමක් අත් දෙකෙන් මලක් කඩලා බුදුන්ට පූජා කරන්නේ නැත්තේ ඒකයි. හැබැයි උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන්න පුතුන් බවට පත් වෙනවා. ශාරීරික පෝෂණය කරලා වැඩක් නැහැ කියන පණිවිඩය දැනගත්තු නිසා. දැන් කල්පනා කරලා බලන්න, ඔබට මේ බුද්ධෝත්පාද කාලයේ නිසි ප්‍රතිඵලය ලැබිලාද නැත්නම් ඔබත් තාම මේ බුද්ධ කියන මහා වෘක්ෂය යට ඵල ගහේ තියාගෙන සෙවණ විතරක් විඳ ඉන්න පින්වතුන්ලාද? සාංශාරික ජීවිතේම අනන්ත බුදුවරු අහු වෙනකොට මේ ධර්මතාවයේ තේරුම් ගත්තේ නෑනේ මගේ පින්වත්නි. මේ තමයි දුක්ඛ සත්‍ය. මේ ජීවිතය සකස් කිරීමත් දුකක්. සකස් කරන ජීවිතය වෙනස් වීමත් දුකක්. සකස් කරලා වෙනස් වෙන අතරතුර රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන්, ਸੰతాප ගිනි වලින් ගිනි ගැනීමත් දුකක්. සංකත විපරිණාම ਸੰతాප කියන මේ දුක් වලින් යුක්ත පීලන දුක. ස්කන්ධ පහ නිතර අපිව පෙළීමත් දුකක්. මෙන්න මේකට කිව්වා මගේ රත්තරන් පින්වත්නි දුක්ඛ සත්‍ය කියලා. පැත්තකට ගිහිල්ලා මහා හයියෙන් මේ මහා සෑයට පිරිත් කියන එක නෙමෙයි ඔබ කල යුත්තේ. පැත්තකට ගිහිල්ලා මේක කල්පනා කරලා බලන්න. ධම්සක් පැවතුම් සූත්‍රය මහා හයියෙන් සවුන්ඩ්ස් දාගෙන සජ්ජායනා කරනවට වඩා මං හිතනවා බුදුරජාණන් වහන්සේ මෙතන වැඩි හිටියානම් සජ්ජායනා කරන කෙනාගේ, කල්පනා කරන කෙනාගේ ඔළුව අත ගන්න වුණොත් ඔබ හිතන්න මගේ භාග්‍යතුන් වහන්සේ කාගේ ඔළුව අත ගාලා මගේ පුතා කියලා කියයිද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිසකවම මම වෙහෙස වෙච්ච මහන්සියෙන් ප්‍රතිඵල නෙලා ගන්න දඟලන මගේ පුතා තමයි මේ කල්පනා කරන්න කියලා පරයන්කේ බැඳගෙන S2 වහගෙන ඉන්න පුතාගේ ඔළුව අත ගාලෙයි. මේකට තමයි කිව්වේ දුක්ඛ සත්‍ය කියලා. ඊළඟට පින්වත්නි, ඔබ අහලා ඇති දුක්ඛ සමුදය සත්‍ය සහ දුක්ඛ නිරෝධ සත්‍ය කියලා. මම සමුදය සත්‍යයටත් කලින් ඔබට නිරෝධ සත්‍ය ගැන වචනයක් කියන්නම්. මොකද බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෞතර බුදුගුණ කඳ දකිනවා නම් මේ තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ ස්පර්ශ කරන්න තියෙන මානසික මට්ටම. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට සිහිපත් කරනවා දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකයේම දුක මත පිහිටලා තියෙන්නේ. පංචවෝකාර භවයක් වේවා, චතුවෝකාර භවයක් වේවා, ඒකවෝකාර භවයක් වේවා, මිනිස්සෙක් වේවා, දෙවියෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, රූපී බ්‍රහ්ම ලෝකයක වේවා, අරූපී බ්‍රහ්ම ලෝකයක වේවා, ස්කන්ධ මාත්‍රයක් හරි තියෙනවා නම්
රූප ස්කන්ධයෙන් මාත්‍රයක් හරි තියෙනවා නම්, වේදනා ස්කන්ධයෙන් මාත්‍රයක් හරි තියෙනවා නම්, සංඥා සංකාර විඥාන ස්කන්ධයෙන් මාත්‍රයක් හරි තියෙනවා නම්, එතන පින්වත්නි දුකක්මයි කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. මේක තමයි මේ බුද්ධ ශාසනය අපිට ලැබෙන පරමහරය මගේ පින්වත්නි. එනිසා උන්වහන්සේ දේශනා කළා අපිට, උන්වහන්සේ පාරක් කපලා පෙන්නවා වෙන කිසිම පෙර නොඇසූ විරූදහමක්. අභික්ඛන්තං බොහෝගෝතම, අභික්ඛන්තං බොහෝගෝතම ආශ්චර්යයි ස්වාමීනි, ආශ්චර්යයි. සය්‍යතාපි බොහෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. අනේ ස්වාමීනි, යටිකුරු කරපු දෙයක් උඩුකුරු කරා වගේ මම මේ ස්කන්ධත් එක්ක දුවන ලෝකයේ නිස්සාරයි කියලා ඔබ වහන්සේ මට දේශනා කළා කියන සතුට ඔබට උපදවා ගන්න පුළුවන් වෙන්නේ නිර්වාණීය පිළිබඳව දැනගත්තොත් විතරයි. නිර්වාණීය කියලා කියන්නේ මගේ රත්තරන් පින්වත්නි, රූප ලෝකය, අරූප ලෝකය, කාම ලෝකය කියන මේ ලෝකත්‍රයම යම් තැනක නැත්තම් ලෝකෝත්තර භූමියක් නෙමෙයි. කාමාවචරය කියන්නේ භූමියක්, රූපාවචරය කියන්නේ භූමියක්, අරූපාවචරය කියලා කියන්නේ භූමියක්. නමුත් ලෝකෝත්තර භූමියයි කියලා විවහාර කරාට ලෝකෝත්තර කියලා කියන්නේ භූමියක් නෙමෙයි, තත්වයක්. යම් තැනක රූපස්කන්ධය නැත්නම්, යම් තැනක වේදනාස්කන්ධය නැත්නම්, යම් තැනක සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නැත්නම්, අන්න එතනට කියපු නම තමයි ලෝකෝත්තර භූමිය කියන එක. පින්වත්නි, මේ නිවනේ සත්වයක් නෑ. නිවනක් තිබ්බට පෙන්වන්න පුළුවන් කමක් නෑ මෙන්න මෙතන නිවන තියෙන්නේ කියලා. හේතුව ඇත්තටම පින්වත්නි නිවන කියලා දෙයක් නෑ. ඇත්තටම නිවන කියලා දෙයක් නෑ. තියෙන්නේ නැවත නැවත හටගන්න ස්කන්ධවල නැතිවීමක් පමණයි. යම් තැනක නැවත නැවත හටගන්න ස්කන්ධ නැති වෙනවද? අන්නේ නැති වෙන තත්වයට, ඒ නැති වෙන ස්වභාවයට විවහාර කරපු නම තමයි නිර්වාණය කියන එක. මේකට ඕන එකක් දාගන්න. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාණං. ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ්බ සංකාර සමතෝ, සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ. මේ තණ්හාව ෂය වෙච්ච තැන, නැවත ස්කන්ධවල හට නොගන්න අවස්ථාව, ඒකට නිවන කියනවා මිසක් ඔය පින්වත්තුලා හිතන්න එපා අපි මේ ප්ලේන් එකකින් යන්න පුළුවන්, බෝට්ටුවකින් යන්න පුළුවන්, සීලයෙන් යන්න පුළුවන්, ගුණයෙන් යන්න පුළුවන් එකක් නිවන කියලා. සීලයෙන් ගුණයෙන් නෙමෙයි නිවන් යන්නේ. සීලය උපකාරී වෙලා, ගුණය උපකාරී වෙලා, සීලය කියන පදනම උඩ, ගුණය කියන පදනම උඩ, ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන පදනම උඩ ඔබට සාක්ෂාත් වෙන ලෝක යථාර්ථයත් එක්ක නැවත වාරයක් චුතිය වෙලා ප්‍රතිසන්දියට හිත මාරු වෙද්දී කිසිම තැනක් උපාදානිය නොවී තිබ්බොත්, යම් තැනක ඔබ ඇලීමකුත් නැතුව, යම් තැනක ඔබ ගැටීමකුත් නැතුව තිබ්බොත්, ඊළඟ භවයේ ප්‍රතිසන්දි විඥාණයට හටගන්න එල්ලෙන්න ආරම්මණයක් නැති නිසා මේ චිත්ත රූප පරම්පරාව මේ ජීවිතේ චුති චිත්තයත් එක්ක සිඳිල යනවා කියන ආශ්චර්යයක් මගේ පින්වත්නි. අන්න එහෙම යම් තැනක මේ චිත්ත රූප පරම්පරාව සිඳුනොත් බලන්න මේකේ සැපය. යම් තැනක මේ චිත්ත රූප පරම්පරාව සිඳුනොත් ආපහු සැරයක් මේ චිත්ත රූප පරම්පරාවේ හට ගැනීමක් නැහැ. ඒකයි කිව්වේ මේක ආමිස වේදනාවක් නෙමෙයි. මේක අවේදහිත සුඛයක්. මේක වේදනාවකින් ලබන සැපයක් නෙමෙයි. මේක නොවිඳීම නිසාම ලබන සැපයක්. මේක යම්කිසි ආමිසයකින් ලබන සැපයක් නෙමෙයි. මේක निराමිසව ලබන සැපයක්. මේක යම්කිසි රාගික වේදනාවකින් ඇතිවෙන සැපයක් නෙමෙයි. මේක විරාගිකව විඳින සැපයක්. යම් තැනක් නැහැ මගේ පින්වත්නි. හට ගැනීමක් නැහැ. නිවන් සැප විඳින සත්වයක් නැහැ. ඇත්තටම තියෙන්නේ ස්කන්ධවල නිරුද්ධ කිරීමක් විතරයි. පැහැදිලිද? මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් සමහරුන්ට මේ කතාව කිව්වහම අහනවා, අනේ ස්වාමීනි නිවනක් නැත්තම් නිවනේ තියෙන සැප මොකක්ද? මට නම් බෑ ඕකට යන්න. එහෙම කියන ඇත්තෝ ඉන්නවා. නිවනට බයයි. නිවනේ රූපවාහිනිය නැද්ද? නිවනේ සංගීත නැද්ද? නිවනේ කන්න බොන්න නැද්ද? නිවනේ අම්මලා තාත්තලා දරුවෝ නැද්ද? නිවනේ පින්වත්නි ඔය මුකුත් තියා නිවනේ ඔබත් නැහැ. තවත් කොයිද දරුවෝ? තවත් කොයිද යාන වාහන? ඔබේ නැතිවීමම සැපක්. ඇයි? සංකත කියන දුක නෑනි පින්වත්නි. සකස් කරන්න මහන්සි වෙන්න ඕනේ නෑනි. දැන් ওই පින්වතුල්ලා උදේ ඉඳන් හවස් වෙනකම්ම සකස් කරන්න මහන්සි වෙනව නේද? වැඩට යනවා. ගිහිල්ලා සල්ලි කන්න බෑ. බඩු ගේන්න ඕනි.
බඩු ටික ගෙනල්ලා විතරක් නිකන් උඩ උයාගෙන කන්න බෑ. ඒකට ගෑස් තියෙන්න ඕනි, කරන්ට් තියෙන්න ඕනි, ඒ බඩු ටික ගේන්න ඕනි. හැමදෑම නේද පොල් ගන්න ඕනි, කැරට් සුද්ධ කරගන්න ඕනි. ඕක සකස් කරන්න හරි වෙහෙසක්නේ. මට මතකයි අපේ පුංචි ස්වාමින්වහන්සේ එක දවසක් කියනවා, අනේ ස්වාමීනි මහාන් වුණත් හරි එක දවසක් කවදා හරි මේ වළඳක් හොදන්න වෙලා වළඳක් හේදුවේ වෙන කාලෙකින්. ඇයි? භික්ෂුන් වහන්සේ යන්නේ නෑ සංකත දුක සකස් කිරීමක් නෑ, හම්බ කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේට රැකියා කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේට කුඹුරු කොටන්න ඕනේ. භික්ෂුව කියන තැනව භාග්‍යවතුන් වහන්සේ ඇදලා දැම්මේ සිවුරක් පොරවල හිස මුඩු කරගත්ත නම් උපාසක උපාසිකාවන් භික්ෂුවට දාන ගෙනල්ලා උයලා දෙන තත්වයක පූජනීය තත්වයක් හදලා අද පින්වත්නි අපි උයන්න පියන්න මහන්සි වෙන්නේ නැහැ. මේ ශරීරයට නමක් නම්බුවක් තැනක් හදලා දෙන්න මහන්සි වෙන්නේ නැහැ. ප්‍රසිද්ධියක් දීලා මේ ශරීරයට මොනව කරන්නද? කන්න බොන්න නිලතලයක් නම්බු නාමයක් දීලා මේ ශරීරයට මොනව කරන්නද? ඒකට මහන්සි වෙන්න දෙයක් නිර්වාණය නෑ මගේ පින්වත්නි. ඔබ ඔය මහන්සි වෙන මහන්සිවිල්ල නිර්වාණයද ඔබට විවේකයක්. මේ භික්ෂුන් වහන්සේලා හරි විවේකයි. ඔබට හිතෙනවා ඇති අපි මේ වැඩ කරනවා අනේ ස්වාමීන් වහන්සේලා බණ කියනවා කියලා. පින්වත්නි, ඔය පින්වතුන්ලා වගේ යන්න ඕනවට ගිහිල්ලා බණ කියනවා නෙමෙයි. අපිට තියෙනවා මේක එක අභිමානයක්, එක මානයක් නෙමෙයි. ඒක අභිමානයක්. හේතුව මට ඕන්නම් අදරෑ ඉඳන් බණ කියනක නවත්තන්න පුළුවන්. කොහෙටවත් බැඳිලා නැහැ. කාත් එක්කවත් givisum ගහලා නැහැ. සත්වයා කෙරෙහි කරුණාවෙන් මේ රසම රස කෑමක අතට ලැබිලා තනියම කන්න බැරි හේතුවක් ඵලයක් විදියට සකස් වෙලා ලෝක සත්වයාටත් මේ ධර්ම මාත්‍රයක් හරි කියලා දෙන්න ඕනේ කියලා නැගෙන සිතවිලි රටාවක් නිසා බණ කියන්නේ යනවා මිසක් මම නෙමෙයි. මේ ලෝක ධාතුවේ වර්තමානයේ බණ කියන යම් යතිවරයෙක් ඉන්නවා නම් පූජනීය ස්වාමින්වහන්සේලා කොච්චර ශ්‍රද්ධාවට බණ කියනවද, කොච්චර ප්‍රඥාවට බණ කියනවද, කොච්චර භාවනාවට බණ කියනවද. උන්වහන්සේලා කාටවත් බැඳිලා නෙමෙයි මේ ධර්මතාවය ඔබට කියලා දෙන්නයි මගේ පින්වත්නි බණ කියන්නේ. හැබැයි ඔබ එහෙම නෙමෙයි. ඔබ වැඩට යන්නේ නොගියොත් හෙට ඉඳන් කන්න නැහැ. ඔබ සතියක් වැඩට නොගියොත් ඔබේ බිරිඳ ඔබව දාලා යනවා. ඔබ සතියක් වැඩට නොගියොත් ඔබේ මහත්තයා ඔබව දාලා යන්න පුළුවන්. ඔබේ දරුවෝ ඔබට නොසලකා ඉන්න පුළුවන්. අපිට එහෙම එකක් නැහැ. මේ ශාසනය අපිට දරුවෝ නැහැ. මේ ශාසනය අපිට ස්වාමිවරු නැහැ. මේ ශාසනය අපිට අයිතිකාරයෝ නැහැ. ඉන්නවනම් ඉන්න, නැත්තම් යන්න. හිටියත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. තනියෙන් ගත කරන ජීවිතය බ්‍රහ්මයෙක් වගේ ජීවත් වෙන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා මිසක් කා මත්තේවත් වැටිච්ච, කා මත්තේවත් පෙරලිච්ච අසරණ ජීවිතයක් නම් අපිට නෑ. මතක තියාගන්න. ඔය පින්වතුන්ලා හෙට ඉඳන් දානෙන්න ගෙනල්ලා නොදුන්නත් ඔය පින්වතුන්ලා හිතන්න එපා අපි සිවුරු වැරලෙයි අපිට පුළුවන් මේ හාමුදුරුවරුන්ව යවන්න අපි දානෙ නොදීමු කියලා. හෙට ඉඳන් දානෙ නොදී ඉඳලා බලන්න. මේ භික්ෂුන් වහන්සේලා මහාන උනේ දානෙ වළඳගෙන ජීවත් වෙන්න නෙමෙයි. ගහකින් කරකොලයක් හරි කාලා ජීවත් වෙනවා මිසක් නැතිම වුණොත් රුක්ක මූල සේනාසනයකට ගිහිල්ලා ජීවිත අපේක්ෂාව අතහැරලා දාලා බණක් භාවනාවක් කරනවා මිසක් කන්න නැහැ කියලා ගෙදර යන්න මහාන වෙච්ච කවුරුත් නැහැ. අඳින්න නැහැ කියලා මහාන වෙච්ච ගෙදර යන්න කවුරුත් නැහැ. සිවුරක් ඉරුණානේ අපිට ලැජ්ජයි කැතයි කියලා හිතන්න කවුරුත් මේකේ නැහැ. සංකත දුක කියන එක භික්ෂුවට සාන්දෘෂ්ටිකවම නැහැ. සාන්දෘෂ්ටිකවම නැහැ. නිර්වාණයටපත් වුණු භික්ෂුවක් නැවත වාරයක් භවයේ දැන් චුට්ටක් හරි තියෙනවනේ. පොඩ්ඩක් හරි පිණ්ඩපාතේ යන්න එපයි. සිවුර සෝද ගන්න එපයි. කුටිය වටපිට අතුගා ගන්න එපයි. ශාසන කෘත්‍යයන් කරන්න එපයි. පුංචි දේවල් ටිකක් තියෙනවා. නිර්වාණය සාක්ෂාත් කරපු දවසට පෝෂණය කරන්න ස්කන්ධ නැති නිසා ආයිත් අතු ගන්න නැහැ. ආයිත් මල් හිටවන්න නැහැ. ආයිත් කුඹුරු වල අවුවේ දුක් විඳින්න නැහැ. ආයිත් ලඩ දුක් හැදිලා පිළිකා හැදිලා කෝච්චියට පයින්න නැහැ. ආයිත් සැරයක් පිළිකා රෝහල් වල මූණවල් භාගයක් දිය වෙලා ගිහිල්ලා තියෙන්න ඕනි නැහැ. මේ තමයි බුදුරජාණන් වහන්සේ නමකගෙන් ලෝකයට ප්‍රබව වෙන නිර්වාණ ධාතුවේ ආශ්චර්ය මගේ පින්වත්නි. මේක ඔබට දුන්නු මේ පණිවිඩය ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියන පණිවිඩයක් නෙමෙයි. මේ පණිවිඩ ශ්‍රාවකෙක් විදියට අපි දරාගත්තේ සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල වැනි මහෝත්තමයන්න් වහන්සේලාගේ මහෝත්තම ශාස්ත්‍රූන් වහන්සේ නමක් බවට පත්වෙච්ච ඔබ මේ මුහුණ දීලා සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා tempat මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කැපකිරීම නිසාමයි, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ නිසාමයි, සම්මා සම්බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තු ධර්මයේ නිසාමයි. ඔබට තේරෙනවද මේ බුදුගුණ ටික ඇහෙනකොට, මේ ධර්ම දේශනාව ඇහෙනකොට ඔබ අඬන්න නෙමෙයි ඕනේ. ඔබට ඇඬෙන්නත් මේ ටික කියන්නත් පුළුවන්. නමුත්
මේ අඬන්න දොඩන්න නෙමෙයි මහා සෑමලුවට ආවේ. ඔළුවේ අත් දෙක ගහගෙන කල්පනා කරන්න දෙයියනේ අපි මේ කොහිද යන්නේ? බුදු කෙනෙක් ලෝකෙට කියපු පණිවිඩය මොකක්ද? අපි මේ පිස්සු හැදිලා වගේ ඉබාගාතේ දුවන ජීවිතයේ අර්ථයක් තියෙනවද? කල්පනා කරලා බලන්න. එතන ඔබට කඳුල නෙමෙයි. බුද්ධ ශාසනය කවුද අඬන්න කිව්වේ? බුද්ධ ශාසනයේ තියෙන්නේ කඳුළු වේල ගන්න. බුද්ධ ශාසනයේ තියෙන ප්‍රඥාව අවදි කරගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දැකලවත් කඳුලක් හෙළුවේ නෑ මහරහතන් වහන්සේලා කියන එක ආශ්චර්යයක් නෙමෙයිද මගේ පින්වත්නි? අද නම් අපිට කුසිනාරා නුවරට ගියත් කඳුලක් වැටෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ මෙතන නේද කියලා දැක්කත්. හදීසියවත් ජීවමානව ඉද්දී අපේ ඉස්සරහා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිරිනිවල වැටුණා නම් අපිට දරා ගන්න බැරුව ඒ පරිනිර්වාණයත් එක්කම අපේ පපුවත් පෙළලා යයි කියලා හිතනවා. ඒ තරම් මේ බුදු ගුණ කන අනන්තයි. හැබැයි දැන් අපි සංවේදී වෙන්න නෙමෙයි ඕනේ. දැන් අපි සංවේගය උපදවා ගන්නයි ඕනේ. දැන් අපි අඬන්න නෙමෙයි ඕනේ. දැන් අපිට ඕනේ සති සංවේග ඥාන කියන මේ ධර්මතා තේරුම් ගන්නයි. මගේ රත්තරන් පින්වත්නි, ඔබ මෙන්න මේ කතාව තේරුම් ගත්තොත් බුදු කෙනෙක් පහළ වෙලා අපිට කිව්වේ මොකක්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛා. එනිසා මේ ස්කන්ධ සහිත ලෝකයේ දුකක් නම් මහණෙනි දුක්ඛ නිරෝධ සත්‍ය කියලා එකක් පෙන්නවා. ස්කන්ධ යම් තැනක නැත්තම් ඒක තමයි සැපය කියලා අපිව අතරමං කරෙත් නෑ. ස්කන්ධ නැවත නැවත හටගන්න හේතුව දුක්ඛ සමුදය සත්‍ය විදිහට පෙන්නවා. රූපස්කන්ධයේ කෙරේ යම්කිසි උපාදානයක් ඇති වෙනවා නම් වේදනා ස්කන්ධයේ කෙරේ නැවත නැවත විඳීමට අවශ්‍ය, නැවත නැවත ගැනීමට අවශ්‍ය ආකාරයේ වේදනාව පිළිබඳ උපාදානයක් තණ්හාවක් ඇති වෙනවා නම්, සංඥා සංකාර විඥාන පිළිබඳව නැවත නැවත ඔබට තණ්හාවක් ඇති වෙනවා නම්, අන්නේ තණ්හාව නිසා සත්වයා පිපාසිතව යන සාංශාරික ගමනේ නොසන්සිඳෙන තණ්හාව නිසා මතක තියාගන්න. චුතිසිතට පස්සේ ආයිත්සරයක් ඔබට උප්පත්තිය ලැබෙන්නේ චුතිචිත්ත වීතියේ ආපු ආරම්මණයටත් ඔබ තණ්හා කරපු නිසා, එක්ක ඔබ එකට ගැටිච්ච නිසා. ඒ වෙලාවේ ලෝභයක් ඇති වුණෙත් ලෝභේන යේගුයේන සත්තා පෙත්තිවිසයන් പ്രേත ලෝකයට අදගෙන ගිහිල්ලා දානවයි කියනවා. ද්වේෂයෙන් මියදුනොත් අපායට අදගෙන ගිහිල්ලා දානවයි කියනවා. මෝහෙන් මියදුනොත් තිරසන් ලෝකයට අදගෙන ගිහිල්ලා බොහෝසෙන් සත්වයව දානවා කියලා සිහිපත් කළා. දැන් චුතිචිත්ත වීතියේදී චුති චිත්ත වීතියට ආරම්භණය වෙන අරමුණ ඔබට ඇලීමකුත් නැතුව, ගැටීමකුත් නැතුව භවංග චලන, භවංග උපච්ඡේද, අපි හිතමුකෝ චක්කුද්්වාරික චිත්ත වීතියක් යන්නේ කියලා. ඔය පිංගුතුල දැන් මේවා දන්නවා. පංචද්වාරා වජ්ජන, චක්කු විඥාන, සම්පටිච්ඡන, සම්තීරණ, වොත්තපන කියන හිත එනකොට සත්වයක් පුද්ගලයෙක් නැති අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයන්ගෙන් යුක්ත ආස්වාදයක් ඇතත් ආදීනවම වැඩි කියලා ඔබේ හිත නිස්සරණේ පිහිටියොත් ඒ ජවන් චිත්තයන්, ඒ ඉතුරු ජවන් පහ මගේ පින්වත්නි, ඇලීමකුත් නැති, ගැටීමකුත් නැති ක්‍රියාසිත විතරක් බවට පත්වීමේ අවකාශය තියෙනවා. අන්න එතනට ඔබ ඔබේ හිත පත් කරගත්තොත් ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ප්‍රතිඵල ලැබපු ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න පුළුවන්. පින්වත්නි, මේ සංසාරي හරි භයානකයි. ඔබට සමහරක් විට මේ සංසාරේ යනකොට පාරමී පුරන්න හිතෙයි. අනේ තවත් බුදු කෙනෙක් දකින්න ඕන නම් කියලා හිතෙයි. අනේ අපිටත් බුදු වෙන්න තියෙනවා නම් කියලා හිතෙයි. සාදු සාදු. එහෙම චිත්තයක් තියෙනවා නම් සාදු සාදු. නමුත් ඒ කම්මැලිකම නිසා නම් ඔබ මේ සංසාරයේ පස්සට දාන්නේ. මේ ජීවිතේ මට වැඩ තියෙනවා, ඒ නිසා වෙන ජීවිතයක නිවන් දකින්නම් කියලා හිතාගෙන නම් ඒ යන්න හදන්නේ. මතක තියාගන්න. බෝධිසත්වයන් වහන්සේලාට පවා නියත විවරණයක් අරගෙන තිබ්බේ නැත්තම් මේ යන සංසාරික ජීවිතේ බෝධි චිත්තය පවා නැති වෙලා යන්න පුළුවන් අවස්ථා තියෙනවා මගේ පින්වත්නි. බුදු වෙන්නයි කියලා ලක්ෂයක් හිතුවොත්, කෝටියක් හිතුවොත් එක්කෙනෙකුට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඊටු ඔක්කොම සංසාරික ජීවිතේ නැවත ස්කන්ධවල මුලා වෙලා අතරමං වෙලා යනවයි කියන එක සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා මේක ලේසි පහසු කාරණාවක් නෙමෙයි මගේ පින්වත්නි. කරුණා කරලා මේ ධර්මතාවයේ තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙලා යන්න. මේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් පාරමී පුරලා දේශනා කරපු ධර්මයේ මගේ රත්තරන් පින්වත්නි, ඔබ තේරුම් ගත්තේ නැත්නම් මේ වෙලාවේ දුක්ඛ සත්‍ය මේකයි, දුකට හේතුව මේකයි, දුකේ නැති කිරීම මේකයි
කියලා හරියට තේරුම් අරගෙන අනේ මම මගේ දුක නැති කරගන්නවා කියලා පින්වත්නි මේ වෙලාවේ වීරිය කලේ නැත්තම් රැයට නිදාගන්න එක අඩු කරන්න. නිନ୍ଦ කියලා කියන්නේ ශාසනයේ වඳභාවය. දවල්ට කෙසේ වෙතත් රැයටත් භික්ෂුන් වහන්සේට කියලා තියෙනවා සයනාසනං පටික්කිප්පාමි නේසජ්ජිකංගං සමාදියාමි කියලා. පිට බිත්තියක හේතු කරන්නේ නැතුව වීරිය කරන්නයි කියලා තියෙනවා මගේ රත්තරන් පින්වත්නි. නේසජ්ජිකංගාදී දුතාංගවල නිନ୍ଦ කියලා කියන්නේ ශාසනයේ වඳභාවයක් කියලා සිහිපත් කළේ ඒකයි. ඔබ මේ සම්බුද්ධ ශාසනය නිදාගන්න කෙනෙක් නම් දවාලක් රැයක් ඔබ බලන්න. ඔබ එක රැයක් නිදි මරාගෙන මේ ධර්මතාවය තේරුම් ගන්න නැකටලා ඉඳලා තියෙනවද? එක මාස දෙකක් බඩගින්නේ රැයට විකාල භෝජනා ශික්ෂාපදය රැකලා තියෙනවද? එක සතියක් ඔබට ටීවී එකෙන් අයින් වෙලා බණක් භාවනාවක් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවද? එක දවස් 30ක් ඔබට ගෙදරින් අයින් වෙලා ගිහිල්ලා ආරණ්‍යක විදර්ශනා භාවනාවක් කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවද? මගේ පින්වත්නි ඔබ තාමත් මේ ස්කන්ධ ලෝකයේ දුවන අසරණයන්. පින්වත්නි මේකෙන් එතර වෙලා යන්න කියන්නේ වෙන මොහොකටවත් නෙමෙයි. අපිට ඔබට ආයිත් පිහිටක් පිළිසරණක් වෙන්න බැරිවි. මේ ජීවිතෙන් පස්සේ ඔබට අපිවත් අතහැරෙනවා. අපිට ඔබවත් අතහැරෙනවා. ඔබට මට සාංශාරික ගමනක් තනියම යන්න වෙනවා මගේ පින්වත්නි. එදාට අම්මා තාත්තා සමහර තාත්තලා මේ ලෝකෙ මැරුණා. හදපු දරුවන්ගෙන් හිටපු අම්මලාගෙන් හිටපු ඥාතීන්ගෙන් වතුරු ගුවක්වත් බොන්න නැතුව අවුරුදු 50ක් 60ක් මහන්සි වෙලා ජීවිතේ අවසානයේදී ඒ වගේ හිස් අතින් මැරිලා ගිහිල්ලා අවසානයේදී ගෙදර කට්ටිය එක්කන් ගිහිල්ලා කනත්තකට දාලා අවුරුදු 3ක් 4ක් යනකොට තාත්තව අම්මව මතක් කරගෙන අඬන්න කඳුලක්වත් අපේ ඇස්වල නැහැ. ඒ නිස්සාර ජීවිතේ නම් ඔබ මේ ගත කරන්නේ මහන්සි වෙලා උදයක් රැයක් දවාලක් නැතු අනුන්ගේ කුලී වැඩ කර මොකක්ද මේ ජීවිතයේ අර්ථය? මේකෙන් ඈතර වෙලා යන්න පින්වත්නි. මේකෙන් ඈතර වෙලා යන්න පින්වත්නි. මේ තමයි ඔබට ලැබෙන සමහරක් පිට අවසාන අවස්ථාව. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත්නම් ඔබට බුද්ධ කියන සුද්ධ වචනය අහිමි වෙයි. ධම්ම කියන සුද්ධ වචනය අහිමි වෙයි. සංඝ කියන සුද්ධ වචනය අහිමි වෙයි. පුළුවන් තරම් වීරිය කරන්න. පුළුවන් තරම් සිහිය උපදවා ගන්න. පුළුවන් තරම් ධර්ම අධ්‍යාපනය කරන්න. පොයට සිල් ටිකක් ගන්න යන්න. ඉරිදට අහිංසකෙක්ට කෑම පාර්සලයක් හරි ඔතලා දීලා ඒ සතුටින් බෝධිය ගාවට ගිහලා භාවනාවක් කරන්න පටන් ගන්න. දවසට තියෙනවා විනාඩි 1440ක්. විනාඩි 1440න් එක විනාඩි 40ක් ගන්න ඔබ. විනාඩි 1440න් මං ඉල්ලන්නේ එක 40යි. මේ 40 මහත්යයි නෝනයි දරුවෝ ඔක්කොමත් එක්කම ගිහිල්ලා බුදුපහන ගාවට මේ සත්‍ය කල්පනා කරලා බලන්න. එදාට ඔබට තේරෙයි ජීවිතේ දුක කියන්නේ මේකයි. දුකෙන් ඈතර වීම කියන්නේ මේකයි. මේ දුකට නැවත හේතුව තණ්හාවයි කියලා. පින්වත්නි මේකෙදි අපි කතා කළ යුතු තවත් එක තැනක් තියෙනවා. ඒ තමයි මාර්ග සත්‍ය කියන එක. මාර්ග සත්‍ය පිළිබඳව නම් මොහොතින් දවසින් දෙකෙන් කතා කරන්න පුළුවන් කමක් නැහැ. යන්න කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ස්වාමීනි මේ ස්කන්ධ සහිත ලෝකයේ දුකක් නැවත ජරාවටපත් වෙන ශරීරයක් පෝෂණය කිරීම දුකක් මට මේ අසත්පුරුෂාව පෝෂණය කිරීමෙන් පළක් නැහැ ස්වාමීනි. නිස්සාර ප්‍රතිපදාවක් ස්වාමීනි. මම මේ මිරිඟුවක් පස්සේ යන්නේ ස්වාමීනි. ස්වාමීනි මේක වයසට යනවා ස්වාමීනි. ස්වාමීනි මේක දිරදිරා යනවා ස්වාමීනි. ලෙඩ වෙලා යනවා ස්වාමීනි. අවසානයේදී මරණයටපත් වෙනවා ස්වාමීනි. මට මේකෙන් ඈතර වෙන්න මාර්ගයක් කියන්න. ඔබ භික්ෂුවගෙන් බලාපොරොත්තු විය යුත්තේ ඒකයි. එහෙම නැතු ඔබේ දරුවා රැයට හීනෙන් අඬනකොට පිරිත් නූලක් ගැට ගහ ගන්න. ගෙදරට යනකොට වෙලාවක් ගන්න. දරුවගේ නම තියාගන්න අකුරක් ගන්න. ඒකට නෙමෙයි පන්සල භික්ෂුව. භික්ෂුව ගාවට ගිහිල්ලා දුක්ඛ සත්‍ය පිළිබඳව අහන්න. සමුදය සත්‍ය පිළිබඳව අහන්න. ඔබ තමයි මේ භික්ෂු ශාසනය යම් තරමක් හෝ පරිහානියට පත් කළා නම් පත් කළේ. ඔබේ අවශ්‍යතාවයටයි උන්වහන්සේලා ඒව කරන්න පටන් ගත්තේ. හැබැයි ඔබ ගිහිල්ලා පටිච්ච සමුප්පාදය ගැන අහන්න ගන්න. උන්වහන්සේලාත් පොත් පෙරල පටිච්ච සමුප්පාදය ගැන හොයයි. ඔබ ගිහිල්ලා චිත්ත වීතිය චිත්ත ප්‍රවෘත්තිය ගැන අහන්න පටන් ගන්න. උන්වහන්සේලා එදාට චිත්ත ප්‍රවෘත්තිය ගැන ඉගෙන ගන්න පටන් ගනි. එහෙම නැතුව ගෙදරට ගෙවදින කොටයි කසාද බැඳලා යන කොටයි පිරිත් ටිකක් කියා ගන්නයි. කවුරු හරි අසනීප වුණාම තෙල් ටිකක් මතුර ගන්නයි. ඒකට නෙමෙයිනේ භික්ෂු ශාසනය. මතකද විශාකාව? විශාකාව දන් දෙනවා ඉවරයක් නැතිම තැන බුදුරජාණන් වහන්සේ ඇහුවා ඇයි විශාකාවනි දන් දෙන්නේ? ඇයි විශාකාවනි මේ ආගන්තුක දාන, ගමික දාන, ගිලාන දාන නිතර දන් දෙන්නේ? ස්වාමීනි මම මේ දෙන දන් වලින් බලාපොරොත්තු වෙන්නේ එකදයි ස්වාමීනි. මේ මගේ ගමට ඇවිල්ලා කවුරු හරි භික්ෂුන් වහන්සේ නමක් රහත් වුණොත්
ඒ කිසිදු භික්ෂුවක් මගේ දානශාලාවෙන් දානෙ නම් නොවලඳා යන්නේ නැහැ. එනිසා මන් දන්නවා උන්වහන්සේ රහත් වෙන්න මගේ දානයත් උන්වහන්සේට හේතු වුණා. ස්වාමීනි ඒක දකින මට, ඒක අහන මට, ඒක දැනගන්න මට සතුටක් උපදිනවා. ඒ සතුට නිසාම මට ප්‍රීතිය උපදිනවා. ඒ ප්‍රීතිය නිසාම මට සමාධිය උපදිනවා. ඒ සමාධියෙන් මං විදර්ශනා කරනවා. විදර්ශනාවෙන් මට මේ ධර්මතාවයන් තේරෙනවා. දන් දීලා ප්‍රාර්ථනා කළේ මොකක්ද කියලා බලන්න. ඔබ නම් දන් දීලා මොනවද ප්‍රාර්ථනා කරන්නේනේ? විසාකාවගේ මේකට මං කියන්නේ නිකලස් දානය. නිකලස් සිතවිල්ල බලන්න. කෙලස් නැති, කුණු නැති නිකසල මේ සිතවිල්ල විසාකාවගේ. අද කොයිද විසාකාවන්? අද ඉන්නේ හරි අමුතු අයනේ. ජීවිතයේ ධර්මයේ පිළිබඳව කිසිම දැනුමක් නැතුව ඔය යන ගමන නවත්තන්න. එදාට ඔබට ඔබේ පන්සලේ, ඔබේ විහාරස්ථානයේ, ඔබේ ආරණ්‍ය ස්වාමීන් වහන්සේ කියලා දෙයි. අම්මේ මෙන්න මේකයි මාර්ග සත්‍යය. අසුබ භාවනාවෙන් පටන් ගමු. මෙන්න මෙතනින් සමාධිය උපදිනවා. මෙන්න මේ සමාධිය මෙතනින් තමයි විදර්ශනාවට හරවන්නේ. අම්මේ මේ විදර්ශනාවේ යනකොට අම්මට මෙන්න මේ නාම රූප දෙක පේන්න ගනී තාත්තේ. මේ නාම රූප දෙකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ මනසිකාරය කරනකොට ඔබව ගිහිල්ලා උද්‍යව ඥානියට වැටේ. ඇතිවීම නැතිවීම පේයි. ඇතිවීම නැතිවීම පේන්න ගන්නකොට ඇතිවීම කියන එක අතහැරලා නැතිවීමම බලන්න ගන්න. එතකොට ඔබට භංගානුපස්සනාව උපදී. භංගානුපස්සනා ඥානිය උපදින ඔබට භයතුපට්ඨානිය මේ සංස්කාර පිළිබඳව බයක් උපදී. බය උපදින ඔබට ක්‍රමානුකූලව නිබ්බිදානුපස්සනාව, මුංචිතු කම්මිතාව, පටිසංකානුපස්සනාව, සංකාරුපෙක්ඛා ඥානිය උපදී. සංකාරුපෙක්ඛා ඥානියට නැවත නැවත සමවැදීම තුල සෝතාපන්න මග, සෝතාපන්න ඵල, සකදාගාමි මග, සකදාගාමි ඵල, අනාගාමි මග, අනාගාමි ඵල, අරිහත් මාර්ග, අරිහත් ඵල කියන චිත්ත වීතීන් උපදී. පින්වත්නි, එදාට ඔබේ සංසාර ජීවිතය කෙලවර වෙනවා මිසක් වෙනත් කිසිදු පහසු පිළියමක් තිබ්බනම් මගේ පින්වත්නි, මගේ බුදුරජාණන් වහන්සේ මට කියයිද ආරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා නේ? එහෙනම් කියයිනේ ගෙයක් ඇතුළට යන්න, ටීවී එකක් දාගන්න, සින්දුවක් අහන්න, විඳ විඳ අතහරින්න. එහෙම කියලා තියෙනවද? අද ඉන්න සමහරක් අඥානයෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය වැරදියට අරගෙන ආස්වාදයේ දැකලා, ආදීනවයේ දැකලා නිස්සරණේ හිත පිහිටවන්න කියලා විතරයි කිව්වේ. ආස්වාදයේ විඳලා එහෙම එකක් කිව්වේ නෑ. ආස්වාදයේ දකින්න, ආදීනවයේ දකින්න, ආස්වාදයට ආදීනවයට දකින්න ඔබේ මතකද? සෝතාපන්න සූත්‍රයේ කියනවා රාද ස්වාමීන් වහන්සේට රාද රූපයේ සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතා භූතං පජානාති. යම් කෙනෙක් හරියට දැක්කොත් අයං වුච්චති රාද අරිය ශාවකෝ සෝතාපන්නෝ. මේ ආරි ශ්‍රාවකයට සෝතාපන්නයි කියනවා. අවිනිපාත ධම්මෝ, ආයිච්චරයක් අපායට වැටෙන්නේ නැහැ කිව්වා. නියතෝ සම්බෝධි පරායනෝ, නියතයෙන්ම නිර්වාණ ඉලක්ක කරගෙන ඉන්නවා. පින්වත්නි, මේ තමයි ප්‍රතිපදාව. මෙතනින් එහා නම් ඔබට නිර්වාණයක් සාක්ෂාත් වෙන්නේ නැහැ. වෙනවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බෝසත් කල පුතණුවන් වෙච්ච රාහුල වෙක්කන් ගිහිල්ලා තිබක් පණුව ඉන්න රෙදි කෑල්ලක් ගසලා දාලා සිවුරක් පොරවලා කියයිද ගල් ගුහාවකට යන්න, ආරණ්‍යයකට යන්න, රුක්ක මූලයකට යන්න කියලා. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව සම්පාදනය කරගන්න ආරණ්‍ය තියෙනවා පින්වත්නි. ඇයි පින්වත්නි මේ ආරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර කියන්නේ? ඒ හුදකලා නිදහස් පරිසරය ඔබට පෙන්නලා දෙන, ඔබට එකතු කරලා දෙන අවබෝධය පොඩිනේ. එක සූත්‍රයක් තියෙනවා මට මතක විදියට, යස සූත්‍රය. මේ යස සූත්‍රයේ සිහිපත් කරලා දෙනවා යම්කිසි භික්ෂුවක් ගම කෙලවරට ගිහිල්ලා, ඒ කියන්නේ මේ ගමේ කෙලවරයි ආරණ්‍ය කෙලවරයි තේරෙනවනේ, වනවාසී සහ ග්‍රාමවාසී වනවාසී කියලා දෙකක් කඩනවා නෙමෙයි. නමුත් මේක භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව, මේක අපි තේරුම් ගත යුතුයි. මේක තමයි නිර්වාණයට හේතු වෙන්නේ. යම්කිසි භික්ෂුවක් ග්‍රාමවාසී වෙලා ගමට වෙලා සමාධිය වඩ හිටියත් මට මේ භික්ෂුව හොඳයි කියලා කියන්න අමාරුයි කියනවා. ඇයි? ආරාමේ වැසියෙක් ඇවිල්ලා මේ භික්ෂුවගේ සමාධියට පලිබෝධයක් වෙන්න පුළුවන්. හැබැයි යම්කිසි භික්ෂුවක් ආරණ්‍යයකට වෙලා නිදි කිර ඉන්නවා, අඬ ඉන්නවා. ඒ අඬ
නිදි කිරකිරා ඉන්න භික්ෂුව මම හොඳයි කියලා කියනවා. මොකද උන්වහන්සේ ආරණ්‍යට වෙලා ඉන්න නිසා, බාහිර ආරම්මන වලින් මේ හිත නිදහස් නිසා කොයි වෙලේ හරි නිදිමත කඩලා සක්මනට බහැලා සක්මන් කරලා තමන්ගේ ප්‍රතිපදාව පූර්ණිය කරගන්න තැනටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැබැයි මේ ග්‍රාමවාසී වනවාසී කියලා එකක් නෙමෙයි කිව්වේ. අපිත් ඕන තරම් පන්සල් වලට වෙලා ඉන්නවා, ආරණ්‍ය වලට වෙලා ඉන්නවා. අපිට එහෙම ભેදයක් නැහැ. භික්ෂුන් වහන්සේට ගහත් එකයි, හන්දියත් එකයි, බෝගහත් එකයි, චෛත්‍යයත් එකයි. කොච්චර උතුමන් රේරුකානේ චන්දවිමල කියන මේ මහා උතුමන් වහන්සේ කොළඹ පන්සලක නෙමෙයිද හිටියේ? අපිට ලං වෙන්නවත් පුළුවන් උතුමන් වහන්සේලාද? කොයි තරම් ධර්ම නේද භාණ්ඩාගාරික පරියප්තියෙන්, නිස්සරණ පරියප්තියෙන් උන්වහන්සේලා පිළිවෙත් පිරුවද? මරණාසන්න මොහොත පවා තමන්ගේ ශිෂ්‍යයන්ට පුතේ මේ තමයි අවසන් හුස්ම පොද හෙලන්නේ කියලා කිව්වේ නැද්ද? මේක වැරදි පැත්තට නෙමෙයි. හැබැයි හුදකලා නිදහස් ජීවිතය ඔබට ප්‍රතිපත්තිය පුරා ගන්න අවශ්‍ය කරන හේතුව සකස් කරනවා කියන එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ නිසා පින්වත්නි, අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, ඉතිපටි සංචික්කති. මෙහෙම කල්පනා කරන්න. එහෙම කල්පනා කරන ඔබට මේ මාර්ගය උපදී. පින්වත්නි, මේක ටිකක් මනසට බරක් වෙන්නේ නැති. මේක ටිකක් නුහුරු කතාවක් වෙන්නේ නැති. හැබැයි මට කියන්න මෙන්න මේක නෙමෙයිද ඔබ බුද්ධ ශාසනයකින් බලාපොරොත්තු වෙන්නේ? ඔබට බුද්ධ ශාසනයකින් ලබන්න පුළුවන් අග්‍රතම ඵලය මේක නෙමෙයිද? ඔබට බුද්ධ ශාසනයකින් ලබන්න පුළුවන් ප්‍රණීතම ඵලය මේක නෙමෙයිද? මේ බුද්ධ ශාසනයෙන් ඔබලා යම්කිසි හරයක් බලාපොරොත්තු වෙනවා නම් ඇයි පින්වත්නි ඔබ අපිට දාන දෙන්නේ? මොනවා බලාපොරොත්තු වෙන්නේ? ඔබ අපේ ඥාතිද? ඔබ අපේ ණයකාරයෝද? ඇයි ඔබ අපිට කුටි හදලා පූජා කළේ වැඩ ඉන්න කියලා? ඔබ මොනවා බලාපොරොත්තු වෙන්නේ? අනේ ස්වාමීනි, මේ කුටියට වෙලා ඔබ වහන්සේලා පිළිවෙත් පුරාගෙන ඉගෙන ගන්න ධර්මයන් අපිටත් දේශනා කරනසේක්වා. ඕක නෙමෙයිද පරමාර්ථය? නැත්තම් අනේ ස්වාමීනි, ඔය දානි කොහොම හරි වළඳලා අපේ පාංශ කූලයට කොහොම හරි ඇවිල්ලා ගියා නම් අපිට ඇති. ඒකටද දානි පූජා කළේ? ඒකටද කුටියක් පන්සලක් හදලා පූජා කළේ? නෑ මගේ පින්වත්නි, අද විතාම වේගෙන් මේක අනිත් පැත්තට ගහගෙන යනවා. නමුත් ප්‍රඥාබර ශ්‍රාවකයෝ, වීරියබර ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් දකින්නට කැමති නම් අල්ප මාත්‍රයක් මේ කියූ සම්මා සම්බුදු දහම බොහෝ සෙයින් කල්පනා කරලා විවිධ පරයයන් ඔස්සේ කල්පනා කරලා තේරුම් ගැනීම විනා ඔබට මේ මගේ භාග්‍යවතුන් වහන්සේගේ එක රෝම ධාතුවක් පිළිබඳවවත් ඇති කරගන්න බෑ අවබෝධයක්. අනුශය වශයෙන් ඔබේ හිතේ විචිකිච්ඡාව තියෙන නිසා පරිඋත් ทาน වශයෙන් නම් නැතුව ඇති. අනුශය වශයෙන් ඔබේ හිතේ විචිකිච්ඡාව තියෙන නිසා නැවත හේතුවක් යෙදිච්ච කාලෙක සමහරක් විට හාල් මල්ලකට, පොල් මල්ලකට, කිනිසි පාරකට, කඩු පාරකට, හෙලි පාරකට බයි ඔබ ඔබේ ආගම, ඔබ ඔබේ දර්ශනීය පාවල දෙන්න පුළුවන්. එනිසා මේ මහා සෑ මළුවට ආවට පස්සේ ඇත්තටම පින්වත්නි අපිට මතක් වෙන්නෙම මන්දනේ මට පුද්ගලිකව මතක් වෙන්නේ උන්වහන්සේගේ ශ්‍රී දේහ ලක්ෂණය නෙමෙයි. උන්වහන්සේ විඳපු රම්‍ය සුරම්‍ය සබ මාලිගාව අතහැරලා දාලා උන්වහන්සේ ආව කිව්ව එක නෙමෙයි. අනේ දෙයිහාමුදුරුවනේ, මට තේරුම් ගන්නවත් මෙච්චර අමාරු වෙච්ච චිත්ත චෛතසික රූප නිබ්බාන ගැන, රූප ආරම්මන දිහා බලලා ඒව පිළිබඳව අවබෝධයෙන් දකින්න මාර්ගය කියපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් නෙමෙයිද මේ සමහරක් විට අපේ අතේ මලක් නොතියෙන්න පුළුවන්. හැබැයි අත් දෙක එකතු කරලා වඳින අපිත් මල් වැස්සක් ගෙනල්ලා පූජා කරන ඔබෙත් කුසලයක පිටකට අරගෙන බැලුවොත් 1000න් පංගුවක්වත් ඔබේ කුසලයේ බර නැතුව ඇති. ශ්‍රද්ධාවෙන්, අවබෝධයෙන්, ප්‍රඥාව මුල් කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට කරන වන්දනාව ඒ තරම් ප්‍රණීතයි, ඒ තරම් ප්‍රතිඵල සහිතයි. ඒ නිසා මගේ පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඔබ මේ කරගෙන යන ආමිස පූජාවන් සියලු දේත් එක්කම උන්වහන්සේගේ දේහ ලක්ෂණයන්, අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ ගුණ, මේ වගේ පින්වත්නි තියෙන සම්පූර්ණ ත්‍රිපිටක ධර්මය ඉතිපිසෝ ගාථාව එක පිටක් කරලා බැලුවොත් අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු මේ වගේ තියෙන පින්වත්නි සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ කැටි වෙච්ච ගුණයක් අරගෙන බලන්න එකින් එක. අරහං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු පූජාවන් වලට සුදුසුයි. ඇයි සුදුසු? හිතේ නැගෙන
1500කට ආසන්න කෙලස් ප්‍රමාණයක් දුරු කරපු సంతානියක් තියෙන නිසා ඕනම ශ්‍රාවකෙක් පූජා කරන පූජාවක් පිළිගන්න මගේ භාග්‍යවතුන් වහන්සේ සුදුසු නැද්ද? වාසනා සහිතව ක්ලේශ ප්‍රහාණය කරපු නිසා ඒ පූජාවන් පිළිගන්න මගේ භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි මිසක් රම්‍ය සුරම්‍ය සුබ මාලිගාවන් අතහැරලා දාපු නිසා උන්වහන්සේට අරහන් කිව්වේ නෑ. මතකද? උන්වහන්සේ මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ උන්වහන්සේට අරහන් කිව්වේ. සුමේද බෝසත් කාලේ ජීවිතය පරිත්‍යාග කළා කියලා උන්වහන්සේට අරහන් කිව්වේ නෑ. උන්වහන්සේ අරහන් භාවයට පත් උනේ මෙන්න මේ කෙලස් ප්‍රහීන කරපු නිසා. උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කිව්වේ ගුරු උපදේශ රහිතව මෙන්න මේ දේවල් අවබෝධ කරපු නිසා. විද්‍යා චරණ සම්පන්නයි කියලා කිව්වේ විද්‍යාමය ධර්මයන් 8කොත් චරණ ධර්මයන් 15කින් යුක්ත සීල, වීරිය, ඉන්ද්‍රිය ආදී චරණ ධර්මයන්ගෙන් යුක්ත වෙච්ච නිසා නෙමෙයිද මගේ පින්වත්නි. එනිසා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර වූ හරි අවබෝධයෙන් යුක්ත ශ්‍රද්ධාවක් ඔබට ඇති කරගන්න අවශ්‍ය නම් ඔබට සිද්ධ වෙනවා මොකක් කරන්නද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාය සම්පත්තිය ගැන මනසිකාරය කරන්න. ඒකයි බුදුරජාණන් වහන්සේම කිව්වේ ඔබට මාව දකින්න ඕන නම් ඔබ දැකිය යුත්තේ කුමක්ද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බලන්නකො බුදු වදන. ඔබට ධර්මය දකින්න ඕන නම් යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. ඔබ අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති කියන මේ පටිච්ච සමුප්පාද අංග පිරික්සලා බලනවා මිසක් වෙනත් පොතක් කියවලා නම් චිත්‍රයක් දෙකක් බලලා නම් ඔබට මේ ජීවිතයේ බුදු ගුණ මාත්‍රයක්වත් දැනගන්න පුළුවන් කමක් ලැබෙන එකක් නෑ. එනිසා කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන බැවින් ඊටාම කෙටියෙන් සංක්ෂිප්ත කරලා සම්පින්ඩණය කරලා මේ දේශනා කලේම බුදු කෙනෙක් ලෝකයට පහළ වීමේ නිවැරදි වටිනාකම කුමක්ද? එයින් ඵලනෙලා ගන්න යන සත්වයා බුදු කෙනෙක්ගේ ගුණ දකිනවා නම් බුදු කෙනෙක්ගේ ගුණ දැනගන්නවා නම් අපි කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව සිහිපද්දෝපු එක විතරයි. පින්වදින් මෙතනින් එහාට ජීවිතේ වෙනස් කරගන්න. මෙතනින් එහාට මලක් පහනක් පූජා කරද්දිම පැත්තකට වෙලා ඉඳගෙන ජීවිතේ කල්පනා කරන්න පටන් ගන්න. ඒ කරන කල්පනාව ඔබට නිසකවම අහෝ මේ සුකතං කම්මං අනේ මා විසින් මනා වූ කර්මයක් කරන ලද්දේය කියලා කවදා හරි දවසක මේ ජීවිතේ ධර්මාවබෝධය නොකලත් කවදා හරි දවසක බුදු කෙනෙක් ලෝකයට පහළ වෙච්ච කාලයක සත්වෙක් වෙලා ඔබ දර කැල්ලක් ඇඟේ පොරවන් හිටියත් ඔබේ ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් මනාකොට පූර්ණිය වෙලා නම් මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අනාගතේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් මහා කරුණාවෙන් ලෝකය දිහා බලනකොට ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් පූර්ණිය වෙලා නම් සූර්යයා පායනකොට පිපෙන්නෙන සූර්යකාන්ත මලක් වගේ ඔබ සුදුසුකම් ටික සම්පූර්ණ කරගෙන තියෙනවා නම් එදාට බුදුරජාණන් වහන්සේ ඔබේ ළඟට වැඩම කරයි. වැඩම කරලා නම කියලා කතා කරලා මේ ධර්මතාවය පිළිබඳව තේරුම් කරලා දෙයි. දීලා අටපිරිකරක් ජීවිත පූජා කරලා තියෙනවා නම් භික්ෂු භාවයටපත් වෙන්න. ඒහි බික්කු මහණෙනි එන්න. එව මහණයි කියලා කියපු ගමන් හෙටවස් පිරිච්ච මහා තෙරවරයෙක් වගේ සිවුරු පිරිකර දලාගෙන කෙලස් ප්‍රහීන කරගන්න සුඛ පටිපදාවකින් කිප් අභිඥාවකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ උතුම් ධර්ම දේශනාවත් රැස්ුණා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය සම්පත්තිය මනසිකාරය කිරීමෙන් අල්ප මාත්‍ර වූ හෝ ප්‍රේතයක් රැස්ුණා නම් කුසලයක් රැස්ුණා නම් ඒ කුසලයෙන් ඒ ප්‍රේතියෙන් ඔබටත් මේ උතුම් කුසලය ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් කිප් අභිඥාවකින් බණපද දෙකක් ඇහෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් අරගෙන උතුම් නිවනින් නිවී යන්නට මෙකුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා. වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කර ගනිත්වා මහා සෑ භූමියට අධිග්‍රහිත මහා සෑ භූමිය රකින්න ජය ශ්‍රී මහා බෝධිය රකින්න අධිග්‍රහිත
සියලු දෙවියන් මෙපින් අනුමෝදන් කර ගනිත්වා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම පණිවිඩය පිළිබඳව දෙවියන්ටත් මනසිකාරය වේවා. ස්කන්ධ දුක පිළිබඳව නැවත නැවත සිහි වේවා, කල්පනා වේවා. දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා. මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං